समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजत्स सुनन्तु संग मोक्खदं धम्मत् सवन कालो अयं बदन्ता धम्मत् सवन कालो अयं बदन्ता धम्मत् सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स चक्कुञ्चा उसो पटिच्च रूपेच उपपज्जति चक्कुविज्ञानं तिन्नं संगति पस्सो पस्सपच्चया वेदना यं वेदेति तं संजानाति यं संजानाति तं वितक्खेति यं वितक्खेति तं पपञ्चेति यं पपञ्चेति ततो निदानं पुरिसं पपञ्च संज्ञा संखा समुदाचरन्ति अतीतानागत पच्चुपन्नेषु चक्कुविඤ්ඤේයේසු රූපේසු සදැහැති කාරුණික පිනුතුනි නිවනට මග කියන සද්ධර්ම දේශනා මාලාවේ හත්වන ධර්ම දේශනාවයි පවත්වනු ලබන්නේ. දේශනාවේ පින්බර දායකත්වයේ දරනවා මිනුවන්ගොඩ පදිංචි සාන්ත ජයසූරිය මහත්මයා සහ පවුලේ සැම දෙනත් හර්බර්ට් ජයතිලක මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාත් විසින් එය අපේක්ෂා කරන පරිද්දෙන්ම පුණ්‍යානුමෝදනාවන් ආශිර්වාදයන් අපි දේශනාව අවසානයේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්තුනි සබ්බ ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කිරීම කියන කටයුත්තෙහි නියැලෙන කෙලෙස් දුරු කිරීම කියන ඉලක්කයෙන් කටයුතු කරන පිරිස වෙත සිදු කෙරෙන අනුශාසනා හැටියටයි
විශේෂ සූත්‍ර කිහිපයක් මුල් කරගෙන පැවැත්වෙන දේශන මාලාවක් හැටියට ධර්මදේශනා 10කින් යුක්ත මෙම සද්ධර්ම දේශනා මාලාව අපි දේශනා කරනු ලබන. දුකින් මිදීමට තීරණය කරපු අයට දුකින් මිදීම සඳහා අවබෝධ කරගත යුතු දේ අවබෝධ කර ගැනීම සඳහා තිබෙන පර්යේෂණ සහ ඊට අවැසි පසුබිම පිළිබඳව තමයි මෙම දේශනා තුළ විශේෂ වශයෙන් අපි පැහැදිලි කිරීම පිණිතුනි සිද්ධ කළේ. ඒ අනුව එවැනි වූ යෝගාවචරයෙක් විසින් විශේෂ වශයෙන් සැලකිලිමත් විය යුතු දේවල් හැටියට අපි පෙර දේශනාවලදී දේශනා කරන ලද දෙය නැවත මෙම දේශනාවේදී මුලදී මදක් සිහිපත් කිරීම අද දිනේ අලුතෙන්ම දේශනාව ශ්‍රවණය කරන්නෙක් වෙනුවෙන් වැදගත් වෙයි කියලා හිතලා අපි ඒ පිළිබඳව විනාඩි කිහිපයක් දේශනාවන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්තුනි, දුක්ඛ කියන තත්වය මේ ලෝකේ ජීවත් වෙන කිසිම ජීවියෙක් කැමති වන තත්වයක් නෙමෙයි. ඇතමුන් දුකක්ය කියා හඳුනා ගන්නට නොහැකිව වාසය කරන තුරු දුක තුල ජීවත් වුණත් එය දුකක්ය කියා යම් දවසක තේරුම් ගත්තා පටන් එයින් ගැලවීමට අවශ්‍යතා ඇත්තෝ බවට පත් වෙනවා. බුද්ධ දේශනාවේ මූලික අනුශාසනා යම්කිසි කෙනෙක් ශ්‍රවණය කළොත් කුඩා කාලයේදීම වුණත් ඊටාම හොඳින් මේ ජීවිතයක් තුළ අපිට හැමුවිය හැකි සියලු අත්දැකීම් තුළ ඒකාන්ත වශයෙන් දුක තමයි අවසන් ඵලය කියන එක තේරුම් ගැනීම සඳහා හැකියාව තියෙනවා. සිදුවීමක් දෙකක් අරඹයා එම න්‍යාය එම ක්‍රමවේදය එම අන්තර්ගතය තවත් බොහෝ සිදුවීම් හා යොදා බැලීමට යම් කිසි කෙනෙකුගේ බුද්ධිය තියෙනවා නම් එහෙම කෙනෙක්ට බුදු පියාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ සත්‍ය පින්නතුනි මනාව පැහැදිලි කරගන්න පුළුවන්. එහි කිසියම් පොදු ප්‍රකාශනයක් තමයි කර්මය ඇතුළු න්‍යාම ධර්ම 5 විසින් ජීවිත සිද්ධි නිර්මාණය කළා වුණාට එය දුකක් හැටියටද දැනෙන්නේ දුකක් හැටියට නෙමෙයිද දැනෙන්නේ එයින් ක්ලේශ ධර්මයක් සිදු වෙනවද නැද්ද ඒකට අපි අඬන වැළපෙන දුක් වෙන ස්වභාවයට රිදෙනවද අපිට ඒක නැද්ද කියන එක තීරණය වෙන්නේ අත්පත් වූ හිමිකම මත බලපෑමක් වෙලා නෙමෙයි ඒ පිළිබඳව සිහිපත් වෙන සිතුවිලි වලට සාපේක්ෂ අත්දැකීමක් හැටියට. ඒ නිසා ඇතම් කෙනෙකුගේ ජීවිතේ බොහෝ කරදර සිදු වී තිබියදිත් එයා ඒවා බොහෝම මධ්‍යස්තව ගනිමින් දුකෙන් තොරව භුක්ති විඳීම පිළිබඳව අත්දැකීම් තියෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඇතම් කෙනෙක් ඊතා කුඩා දෙයකට විශාල ලෙස දුකටපත් වෙන්න පුළුවන්. දැන් කිසා ගෞතමිය එක දරුවෙක් මිය ගිහින් පිස්සු හැදෙනකොට බන්දුල මල්ලිකාව දානයක් දීදී පණිවිඩයක් එනව නේද? තමන්ගේ දරුවෝ 30ක්ද කොහෙද එකවර මිය ගියා කියන පුවත යුද්ධයට ගියපු ස්වාමියා සහ දරුවන් අතරින් දරුවෝ ටික ඔක්කොම මැරිලා යුද්ධෙදී යුද්ධ පෙරදිලා. ඇයි ඒක ගණන් ගත්තේ නැහැ? ඔය අතර භාජනයක් වැටුනම ස්වාමි දියණියගේ හිත රිදෙන්නට ඇති කියලා හිතලා සේවිකාව කියනවා ඒ භාජනයේ කැඩිච්ච එකට එයා මොනවා හරි කරන්නම් කියලා. හරියගේ හිත හදන්න. ඒක තමයි මේ
බන්දුල සෙන්පතියාගේ බිසව අර සේවිකාවට දෙන්නේ ඔය වගේ චුට්ටි වාජනවලට මගේ හිත රිදෙයිද මේ වගේ ලොකු විපතකදීත් මගේ හිත රිදෙන්නේ නැති වෙන්න මං හදාන ඉන්නේ කියලා. එතකොට ඒ නිසා බලන්න සිදුවීම තුල නම් දුක තියෙන්නේ ඒක ඊටාත්ම පොදු වෙන්න ඕන සියලු දෙනාට. නමුත් සිතුවිලි තුල නම් දුක තියෙන්නේ ඒක වෙනස් වෙනවා පුද්ගලයාගෙන් පුද්ගලයාට. නේද? දැන් ජීවිතයේ සැබෑ ඔබගේ තේරුම් ගැනීම මොකක්ද? පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂ දුක් තමයි තියෙන්නේ. හිතන පතන කල්පනා කරන ස්වરૂපයට සාපේක්ෂයි දුකනේ. දැන් අපිට හම්බ වෙනවා ඇතැම් අම්මලා දරුවන් විදේශගත වෙලා තමා ළඟ දරුවෝ නැහැ තමාට බලා ගන්න ඒ පුතාලා දූලා ළඟ නැහැ කියන එක ගැන ඉතා දැඩිසේ දුකෙන් ශෝකයෙන් වැළපෙමින් අඬමින් පසු වෙන අය. ඒකට කියනවා අපි මෙච්චර මහන්සි වෙලා හාමුදුරුවනේ ගන්නලා අපි ගෙවල් උගස් තියලා රට යවලා ඒ කට්ටියට රැකී ආරක්ෂා හොයලා දීලා මෙච්චර හොඳට විවාහ කටයුතු කරලා තමයි සැලකුවේ. ඒත් අපිට සලකන්නේ ඒ කට්ටිය එන්නේ නැහැනේ කියලා. ඒ වගේම තව කොටසක් ඉන්නවා තමන්ගේ දරුවෝ තමන්ගේ ළඟ නැතුව තමන්ට නිදහසේ මේ ජීවිතේ සැඳෑයාමේ ගත කරන්නට ලැබුණු නිදහස ගැන බොහෝම සතුටෙන් බොහොම අභිමානයෙන් බොහෝම ලොකු වාසනාවන්ත තත්වයක් තමන්ට ලැබුණා කියලා සතුටු වෙනවා. ඒ අය අපිට කියනවා හාමුදුරුවනේ ඒ පුතාලා මෙහෙ හිටියානම් එහෙම. එයාලගේ වැඩත් අපි කරලා. එයාලගේ බබාලගේ වැඩත් අපි කරලා. බබාලගේ වැඩත් අපි කරා මේ ජීවිතේ මිය යන දවස ලං වෙනකම්ම අපි සේවකයෝ වාගේ. අපිට කිසිම බණක් භාවනාවක් කරන්න ධර්මයක් අහන්න ධර්මය ගැන හිතන්න නිදහසක්වත් හම්බෙන්නේ නෑ. ඒ නිසා අපේ පිනට තමයි ඒ කට්ටියට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙලා හොඳ රටක ගිහින් රස්තාව කරන්න පුළුවන්කම හැදිලා ඒ කට්ටිය මෙහෙම ඈත් වෙලා අපෙන් ඉන්න එක අපේ පිනට සිද්ධ වෙච්ච එකක් කියලා කියනවා. දැන් එකම අත්දැකීම නේද? අත්දැකීම එකමයි. මේ දෙවිදිහටම හිතන අයගේ දරුවෝ Taman ළඟ නෑ කිසිම දෙයකට ඒ අයගෙන් සපෝට් එකක් උදව්වක් ගන්න බෑ. හැබැයි හිතන විදිහ අනුව කෙනෙක් බොහෝ සෙයින් සතුටු වෙද්දී තව කෙනෙක් බොහෝ සෙයින් දුක් වෙනව නේද? මේක මේ විදිහමයි හැම සිදුවීමකටම. මේක මේ විදිහමයි ජීවිතේ අසනීපය කියන අවස්ථාවට මුහුණ දෙන විදිහ කියන තැනදී දැනෙන දුකේදී. දැන් ඇතැම් පාසල් දරුවන් අපිට හම්බෙනවා එයාලට බඩේ අමාරුවක් ඇත්තටම හැදිලා ඔළුවේ අමාරුවක් ඇත්තටම හැදිලා අමාරු වෙච්ච එක ගැන එයාලා සතුටු වෙනවා. ඇයි? ඒක නොහැදුනා නම් අම්මා අනිවාර්යෙන් ඉස්කෝලේ එළවනවා. ඉස්කෝලේ ගියා නම් අභ්‍යාස කරපු නැති එක අවු වෙනවා, ගුටි කන්න වෙනවා, බැනුම් අහන්න වෙනවා, හොබිත් එකට යන්න වෙනවා. මොනවා හරි ලොකු ප්‍රශ්න ගොඩක් වෙනවා. ඒ හින්දා ලෙඩක් හැදිච්ච එක පුදුම වාසනාවක් කියලා හිතන දරුවෝ ඉන්නවා. ඒ සිද්ධිය එදා සිද්ධියත් එක්ක. ඒ දරුවටම හිතෙන්න පුළුවන් ඒ අසනීපේ ගානට හැදුනේ ස්පෝර්ට් මීට් එක හරි. ඉස්කෝලේ උත්සවයක් හරි. ඉස්කෝලේ බොහොම විනෝද වෙන්න පුළුවන් අවස්ථාවක් කර තියෙන දවසක් මග හැරෙන විදිහට වුණොත් එහෙම ඒ දරුවටම එදාට දැනෙන්නේ ඒ වේදනාව දුකක් හැටියට නේ. දැන් එකම ගානට රිදිලා එකම ගානට අමාරු වෙලා එකම ගානට අපහසු ඇති වෙද්දී අවස්ථා දෙකදී ඔබට අත්දැකීම් දෙකක් ලැබෙනවා කිසි ලෙසකින්වත් එකිනෙකට සමාන නැතිනේ. දැන් මෙහෙම වෙන්නේ මොකක් හින්දාද? දුක තියෙන්නේ හිතන ආකාරයට සාපේක්ෂ තත්වයක් තුල නිසා තමයි අපි කියන්නේ ඔබට දුකෙන් මිදීමට ඕන නම් හදන්න ඕනේ තමන්ගේ කොහෙද? මේ හිතම තමයි. වෙන මොකක්වත් හැදුවට දැන් අපි හිතුවට අපි ළඟ තියෙන සල්ලි වැඩි කරගෙන ගියා කියලා ඒක කෝටි ගාණක් වුණත් ඔය කියන ඔබ බලාපොරොත්තු සතුට හම්බෙන්නේ නැහැ කියලා මේ කියන්නේ.
ඒ වගේ බලය වැඩි කරගෙන රටේම ලොක්කා වුණත් වැඩිම සල්ලි තියෙන හොඳම ආයතනවල ප්‍රධානියා වුණත් හිත හදලා නැත්තම් සතුට එන්නේ නෑ නේ. එතකොට අන්නේ සතුට ලැබීමේ ක්‍රමවේදයට තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. සතුට ලැබෙන විදිහට හිතන, සතුට ලැබෙන විදිහට කල්පනා කරන, සතුට ලැබෙන විදිහට අවබෝධ කරගන්න තාක්ෂණයට තමයි භාවනා කමටහන් කියලා කියන්නේ. ඒ නිසා මේ වැඩමුළුව ඇතුලේ අපි పూర్ව දින ටිකෙහිදී ඔබ සමග කතා කළේ, ඔබට පැහැදිලි කර දුන්නේ මේ කියන කාරණා පිළිබඳ ඉතාම විස්තරාත්මක පැහැදිලි කිරීම. එහිදී අපි පැහැදිලි කර ගන්නට යෙදුණා පින්නතුනේ හිතෙහි මෙම දුක ඇතිවන විදිහට හිතෙන්න දන් ස්වභාවයක් හැදිලා තියෙන්නේ අවබෝධය පිළිබඳ ප්‍රශ්නයකට. ඔබ ඔබේ යාළුවා, මිත්‍රයා, හිතවතා හෝ ඔබ පරිහරණය කරන භාණ්ඩ හැන ඊටාම නිවැරදිව කරුණු අවබෝධ කරගෙන නැත්තම් ඒවා ඇසුරු නිසුරු කරන ඔබට, ඒ ඇත් එක්ක ආශ්‍රය කරන ඔබට නිතරම ඔබ හිතන දේ වැරදිලා වැරදිච්ච හින්දා දැනුණු දුක් වලින් ජීවත් වෙන්න වෙනවා. හිතූ දේ වැරදුනොත් දැනෙන්නේ දුක. හිතූ දේ සහ ලැබුණු දේ අතර වෙනසක් හටගත්තොත් දැනෙන්න පුළුවන් එකම උත්තරය මොකද්ද? දුක. ඊට අමතර වෙන උත්තරයක් හම්බෙන්න බෑ අපිට. නේද? ඒ නිසා වරදින්නේ නැති වෙන්න හිතන්න උගන්වන එක තමයි සම්බුද්ධ දේශනාවේ ධර්මය ඉගෙන ගන්නවා කියලා මේ උගන්වලා තියෙන්නේ. මොකද්ද? වරදින්නේ නැති වෙන්න හිතන්න අවශ්‍ය දේවල් එකතු කර ගැනීම සඳහා තමයි භාවනා කමටහන් තියෙන්නේ. මේක මෙහෙම දේශනයකින් පැහැදිලි කරනවාටත් වඩාත් හොඳ ඔබ අපව සම්මුඛයට පැමිණිලා නේවාසිකව වාගේ ඉඳලා කමටහනෙන් කමටහන අරගෙන පුහුණු වෙමින් මතුවෙන ගැටලුව යලි අපිත් එක්ක සාකච්ඡා කරලා ඒ ගැටලුව වලට සංශෝධිත උත්තර, සංශෝධිත උපදෙස් අපෙන් ලබා ගනිමින් මෙය සුව වෙනකන් ඊටාම හොඳ කැපවීමකින් මේ අභ්‍යාස මාලාවේ නියැලීමයි. එතකොට තමයි ඔබට ඇත්තම වශයෙන් මේ කියන දේ ඔබගේ හිත තුළ සැබවින්ම වැඩ කරන තත්වයක් හදන තත්වයට හදන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් අපි කතා කළා මේ හිතේ අවබෝධය වෙනස් කිරීම සඳහා තිබෙන්නේ පර්යේෂණය කිරීම. කිං සච්ච ගවේසී, කුමක්ද ඇත්ත කියලා සොයන්න. මොකද පැහැදිලිවම තේරෙනවා ප්‍රශ්නේ තියෙන්නේ මොකේද? අවිද්‍යාවේ. එහෙම නැත්නම් වැරදියට කරුණු දන්නා භාවයේ, දන්න කරුණු වල අඩුපාඩු සහිත භාවය කියන එක තුල තමයි වරදින බලාපොරොත්තු ඇතිවීම සඳහා තියෙන හේතුව තියෙන්නේ. එහෙමනම් ඒ වරදින් නැති තත්වය හදාගන්න නම් ඒව ගැන පූර්ණ ඥානයකට සහ නිවර්දි ඥානයකටපත් වෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි විදසුන් භාවනාව වඩන්න ඕනේ. දස්සනා පහතබ්බා කියලා සබ්බාසව සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒකෙන් තමයි මේ සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම ප්‍රහීන වීමේ ආරම්භය ඇති වෙන්නේ. ඊට මෙහා පැත්තේ සම්යම් ක්ලේශ ධර්මයන් නැතිවීම සඳහා සීලයෙන් උදව්වක් ලැබෙනවා, සමාධියෙන් උදව්වක් ලැබෙනවා. හැබැයි ඒවා తాවකාලිකයි වගේම ඒවා එක්තරා සීමාවකට සීමා වෙලා තියෙනවා. නමුත් අවිද්‍යාව ප්‍රහීන කිරීමේ යථාර්ථවාදී විදර්ශනා ගවේෂණය ඇතුලේ විස බීජයේ මුලින් උපුටා දැමීම තියෙනවා. ඒ නිසා මේ වැඩසටහන තුලදී අපි ඒ සඳහා අවශ්‍ය වෙන දේවල් කතා කළා. එතකොට ඒ අනුව අපි තේරුම් ගත්ත විදසුන් වඩන්න බැහැ පිණුතුනි. ඔබ උපේක්ෂක නැත්තම්, ඔබ මධ්‍යස්ත නැත්තම්, ඔබ මධ්‍යස්ත නෑ කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. ඔබ යලි බලද්දිත් ඔබේ තිබුණු අදහසම ආපහු වෙනවා කියන්නේ. ඔබ දැන් පරීක්ෂණය කරන අවස්ථාවේදී නිවැරදි දත්තාවොත් නේද අවිද්‍යාව වෙනස් වෙන්නේ, ප්‍රඥාව පෑදෙන්නේ, අවිද්‍යාව මැකෙන්නේ, ප්‍රඥාව හිටින්නේ. හැබැයි ඔබ උපේක්ෂක නැත්නම්, උපේක්ෂක නැත්තේ කොහොමනන්ද? නීවරණ වලින් අන්තගාමී වෙච්ච හිතක් තියෙනවනම්, පංච නීවරණ වලින් තෙත් වෙච්ච
ඒකෙන් කිලිටි වෙච්ච හිතක් ඔබට තියෙනවා නම් මොකද වෙන්නේ? යලි පර්යේෂණය කරද්දි මතුවෙන්නේ මෙතෙක්කල් දරාගෙන හිටපු සංඥා ටිකමයි. මෙතෙක්කල් හිතාගෙන හිටපු මතක තියාගෙන හිටපු වැරදියට තේරුම් ගන්න තිබුණු ටිකම තමයි ඒකම නෙමෙයි කියන්නේ කියලා ආපහු හිතනවා. ඒකම නෙමෙයි තියෙන්නේ කියලා ආපහු හිතනවා. ඒකට තමන්ගේ දෘෂ්ටිය තමයි වැටලා තියෙන්නේ. අන්න එහෙම තමන්ගේ දෘෂ්ටිය නොවැටීම පිණිස තමයි නීවරණ සංසිඳවීම කියන ඊටාම විද්‍යාත්මක භාවිතය බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. නීවරණ සංසිඳුවා වෙන්නේ මොකද්ද? ඔබගේ තියෙන මතකයන් තේරුම් ගැනීම ඔබ විසින් තීරණය කරපුවා පිළිගත්තුවා මේ පර්යේෂණ අවස්ථාවට මුසු නොවන විදිහට කැඩෙනවා. පර්යේෂණ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ නැති විදිහට ඒවා යට ගැහිලා තියෙනවා. දැන් හිත පිරිසුදුයි. දැන් හිත ගවේෂණයක් සිද්ධ කරන්නට තරම් වරම් තියෙන සුදුසුකම් තියෙන හිතක්. ඊළඟට මේ නීවරණ සංසිඳීමෙන් සිද්ධ වෙනවා කියලා අපි කිව්වා. අවිද්‍යාවට දාලා තියෙන ලොක් එක වගේ තමයි නීවරණ. එතකොට මේ ලොක් එක තියෙනකන් අලුත් දත්ත දාලා අවිද්‍යාව විනාශ කරන්න බෑ. ඒ දත්ත වෙනස් කරන්න බෑ. මොකද ඔබ දැකලා තියෙනව නේද? අර මෙමරි චිප් එකේ තියෙනවා පොඩි ලොක් එකක්. ෆෝන් වලට, කම්පියුටර් වලට, කැමරා වලට දාන මෙමරි චිප් එකේ තියෙනවා ඒක චූටි ලොක් එකක්. ඒ ලොක් එක දාලා නම් ඒකට මොකවත් දාන්නත් බෑ. ඒකෙන් මොකවත් අයින් කරන්නත් බෑ. ඒක අයින් කරන්න ඕන, ගලවන්න ඕන, විවෘත කරන්න ඕන. අනිවාර්යයෙන්ම මේකට මොන හරි දාන්න හරි මේකෙන් මොන හරි ගන්න හරි. ආන්ගේ ලොක් එක වගේ තමයි ඔයාලගේ නීවරණ වැඩ කරන්නේ. නීවරණ තියෙනකම් පින්නතුනි ඔය ඔළුවට මොකවත් දාගන්නත් බෑ. ඔය ඔළුවෙන් මොනවත් හල්ලා දාන්නත් බෑ. ඒ තියෙන අවිද්‍යාව එහෙම්මම තියෙනවා. අවිද්‍යාවේ ආරක්ෂකයා තමයි කවුද? පංච නීවරණ ධර්ම. ඒ හින්දායි බුදුහාරෝ කියන්නේ සමාධිය වඩලා විදසුන් වඩන්න. සමාධිය දියුණු කරලා, ඒ කියන්නේ නීවරණ යටපත් කරලා, අවිද්‍යාවේ ලොක් එක බිඳලා නේද? ඔබගේ ඥානය පර්යේෂණයේදී මැදිහත් නොවන මට්ටමට ඔබගේ දුර්වලතා අත්හිටවලා පර්යේෂණය කරන්න කියලා. මේ කොම වචන වලින් කිව්වේ මොකද්ද? සමාධිය වඩලා විදසුන් වඩන්න කියලා. ඒ නිසා ඔබ කවර කමටහනක් වැඩුවත් දැන් අපි කියලා දීලා තියෙනවා කායානුපස්සනාව. ඒක යටතේ ධාතු මනසිකාරය, පටික්කුල මනසිකාරය, මේ වගේ භාවනා ගොඩක් ඒක ඇතුලේ අපි කතා කළා. ඊළඟට අපි තව පැහැදිලි කළා සිතක් කියන එක තේරුම් ගැනීම සඳහා තිබෙන අභ්‍යාස. ඒක ගැඹුරකට ගිහිල්ලා අපි මේකට ඔබට කියා දීලා තිබෙනවා දැනීමක් හට ගැනීමේදී තියෙන අමුද්‍රව්‍ය පිළිබඳව එක්තරා මට්ටමකට මේ කොයි කමටහන විදර්ශනාව හැටියට ඔබ හිතුවත් ඒක කරන්න ඕනේ ඔබ යම් වෙලාවක සමාධි තත්වයටපත් වෙලා. සමාධි තත්වයටපත් නොවි එක කළොත් මොකක් වෙනවද? මොකුත් වෙන්නේ. නිකම්ම සද්දය හෙන්න යකඩකට ටන්ටන් ගාලා තැලුවා විතරයි වගේ යකඩේ තැලෙන්නේ නැහැ. සමාධිය නොවඩා වඩන විදර්ශනාවෙන් හිතේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඇයි? වෙනස් වෙන්න මේ නීවරණ ධර්ම දෙන්නේ නැහැ. ඔබ සොයාගන්නා දත්ත ප්‍රතික්ෂේප කිරීම සිද්ධ කරනවා මේ අන්තගාමී චරිත ලක්ෂණ ටික. නීවරණ ධර්ම කියන ස්වභාවයන් ටිකනේ. ඒ නිසා ඔබ කවර විදර්ශනා භාවනාව වැඩුවත් පින්නතුනි අනිවාර්යෙන්ම පුරුදු වෙන්න ඕන මොකක්ද? සමාධිය වඩලා විදසුන් වඩන්න. ඒක අපි මතක් කරන්නේ මේ හැමදාම ඒක ඒ තරම්ම අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබට අපි කියලා දුන්න ආනාපාන සති භාවනාව හෝ ඔබ ඊට වඩා හොඳට හුරු කරපු කිසියම් සමාධි කමටහනක් තියෙනවා නම් ඒ සමාධි කමටහනේ දවසට කිහිප වතාවක් වෙනතුන යෙදෙන්න. යලි නීවරණ වැඩි වුණා කියලා දැනුණ ගමන් ආයෙත් අඩු කරගන්න එකේ දෙන්න. ඔබ හොඳට සැලකිලිමත් වන මට්ටමේ කෙනෙක් නම් ඔබ බෙහෙත් බොද්දි ඔබට ලෙඩ අඩු වැඩි වීම පිළිබඳ සොයා බලමින් ආහාර පාලනය කරන්න ඕන, බෙහෙත් පාලනය කරන්න ඕන, විවේකයේ පාලනය කරන්න ඕන. මෙහෙම ගොඩාක් වැඩ තියෙනවනේ නේ. නිකම් ඔහෙ බෙහෙත් බීලා බෑ. හොඳ සෞදිසියකින් ඉන්න ඕන. ඒ වගේ ඔබ හොඳ යෝගාවචරයෙක් නම්, හොඳ ආර්ය ගවේෂකයෙක් නම්, ඇත්තටම නිවන් දකින්න උවමනාව තියෙන කෙනෙක් නම්
ඔබටත් අපට කියන්න තියෙන මොකක්ද? ඔබ නිරන්තරයෙන්ම මේ අධ්‍යයනය කිරීම, පරීක්ෂා කිරීම කියන එක සිද්ධ කරන්න ඕන. ඒකට තියෙනව නේද ආරෂ්ඨාංග මාර්ගයේ එක ප්‍රධාන අංගයක්ම වෙන් වෙලා සම්මා වායාම කියලා. ඒක තියෙන්නේ මුල නෙමෙයි, අගත් නෙමෙයි, මැද. ඇයි මේක මැද තියෙන්නේ? මේ තියෙන්නේ පිනතුනි ඔබ රකින්න සිල් වල අඩුපාඩු තියනවාද කියලා බලලා හදාගන්න. ඔබ වඩන සමාධියේ අඩුපාඩු තියනවාද බලලා හදාගන්න. ඔබ වඩන විදර්ශනාවේ අඩුපාඩු තියනවාද කියලා හදාගන්න ඕනේ. අගට ගිහින් නෙමෙයි මැදදී. නේද? විභාගේ ලියන කට්ටිය ප්‍රශ්න පත්‍රවල ලියලා ලියන්න බැරිව මොනවද කියලා හොයාගන්න ඕනේ. හෙට විභාගේ තියෙද්දි කියලා නෙමෙයි. විභාගයට කල් හොඳට තියෙනකොට නේ, එතකොට තමයි දන්නේ නැති ඒවා මොනවද කියලා. එතකොට තමයි ඒක හදාගෙන ඉස්සරහට ගිහින් හොඳට අවසන් ප්‍රතිඵලය කරන්න පුළුවන් වෙන්නේ නේ. ඒ වගේ මතක තියාගන්න මේකෙදි එහෙමනම් සම්මා වායාමයට අදාළ දේ දැන් මේ දේශන 6ක් ශ්‍රවණය කරපු ඔබ ඉතා හොඳින් දැන් හිතන්න ඕන. ඒකේ තියෙනවා පින්නතුනේ uppannං වා අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති කියලා. මොකක්ද? උපන්නා වූ දොස්, උපන්නා වූ අඩුපාඩු, උපන්නා වූ වැරදි තැන් දුරු කර ගැනීම සඳහා ඔබ කටයුතු කරන්න ඕන. ඊළඟට නූපන්නා වූ වැරදි වෙන්න දෙන්නේ නැති වෙන්න සැලකිලිමත් වෙන්න ඕන. ඒකයිති සීලයට, ඒකයිති සමාධියට, ඒකයිති විදර්ශනාවට කියන හැම තැනටම. ඒ හැම තැනටම මේක අදාළයි. ඊළඟට නූපන්නා වූ මේ ගමනට අවශ්‍ය ඒවා තියෙනවා. ඒවා තව දුරටත් අවශ්‍යයි ඉස්සරහට අත්පත් කරගන්න උත්සාහ කරන්න. උපන්නා වූ මේ ගමනට අවශ්‍ය දේවල් තියෙනවා. ඒ කියන්නේ හොඳ දේවල්. ඔබට දැන් ටිකක් සමාධිය වැඩෙනවා ඇති. ටිකක් විදර්ශනා ඥානයන් තේරෙනවා ඇති. ටිකක් සිහිය හොඳට දියුණුව ඇති. මේවා ඔయిత වඩා දියුණු වෙන්න ඕන. ඔయిత වඩා දියුණු කරගන්න ඕන. එතන මේ දේ කරන්නට පුරුදු වෙන්න. වීරිය කියන්නේ තදියමට නෙමෙයි, දත් මිටි කනවට නෙමෙයි වීරිය කියන්නේ. නේ වේගෙන් වැඩ කරනවටත් නෙමෙයි වීරිය කියන්නේ. මොකේද වීරිය කියන්නේ? වීරිය කියන්නේ වැරදි සකස් කරගෙන නිවැරදි වෙනවට කිව්ව නම. වැරදි සකස් කරගෙන නිවැරදි වෙනවට කිව්ව නමක් තමයි සම්මා වායාමය කියලා කියන්නේ. නේද? එතකොට ඔබ ඒ නිසා මේ ගමන් මක යනකොට පින්නතුනි දැන් සීලය නැවත මෙනෙහි කරලා දැනෙන අඩුපාඩු හදාගන්න. සමාධිය ගැන ඔබ විසින් බලන්න අඩුපාඩු තියෙන්න පුළුවන් ඒවා හොඳට හදාගන්න. වැඩුණු සමාධිය තව තීර්ව කරන්න. රකින්න සීලය තව ප්‍රබල කරන්න. තේරෙන විදර්ශනා තව හොඳට දැනගන්න. ඒවා කරද්දී තියෙන සිහිය තව ශක්තිමත් කරන්න. ඇයි? එන්න පර්යේෂණ සිවුම්. එන්න පර්යේෂණය ගැඹුරුයි. එන්න පර්යේෂණ දත්ත එකතු කර ගැනීම දුෂ්කරයි. ඒකට එන්න ඔබ තුළ ශක්තියත් මොකක් වෙන්න ඕනද? වැඩි වෙලා තියෙන්න ඕන. වැඩි වෙලා තියෙන්න ඕන. ඒ නිසා තමයි අපි මේ කියන්නේ ඔබ දැන් හැම කාරණාවක් ගැනම සැලකිලිමත් වෙමින් කටයුතු කරන්න. ඔය කරන්නම් වාලේ දිගට වැඩමුළුවක යාම නෙමෙයි වටින්නේ. කරන්නට පැවරුණු කාර්යයේ සාර්ථක වීම පිළිබඳව හිතමින් අඩුපාඩු සකස් කරගනිමින් මේ කටයුත්ත කිරීමයි. ඒ පොදු උපදෙස් ටිකත් මතක තියාගෙන අපි සිත ගැන සිදු කරන පරීක්ෂණයේ ඊළඟ පියවරට දැන් යනවා. සිත ගැන පින්නතුනි ඔබට මෙන්න මේ ටික මේ වෙනකොට දන්නා කරුණු හැටියට දැන් එකතු වෙලා තියෙනවා. මොකද්ද? සිතක් කියලා කියන්නේ දැනීම කියන කාර්යයට කියන නම. දැනීම කියන අවස්ථාව හඳුන්වීමට කියන නම තමයි මොකද්ද? සිත කියලා කියන්නේ. මරුණහම නැත්තේ ඔය දැනෙනවා කියන ගතිය. ඒ හින්දායි මරුණම් ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ. නින්ද ගියපුවාම නැත්තේ දැනගැනීම් කරන්න පුළුවන් කියන බලය. ඒ නැති හින්දායි ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ. ඒ ප්‍රතිචාර දැක්වීම කියන්නේ අන්‍ය වූ දෙයක්. අරමුණු දැනෙනවා කියන්නේ සිත කියන එක. ප්‍රතිචාර දැක්වීම කියන්නේ සිත
ඇති වුණාට පස්සේ දක්වන දෙවන ක්‍රියාකාරීත්වයක් අරමුණු දැනීම කියන අවස්ථාවේ තමයි සිත කියන එක මුලින් පැහැදිලිව ධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට පින්නතර හොඳට මතක තියාගන්න දැනීම සඳහා අපි හිතක් කියලා කිව්වා. දැනීමේ තියෙන විවිධ ගුණවලට හිතෙහි යෙදෙන චෛතසික කියලා කිව්වා. ඒ අනුව රාග හිතක් කියන්නේ දැනීමේදී රාගයේ ඉපදුණු දැනීමට. තරහ හිතක් කියන්නේ දැනීමේදී තරහ දැනුණු දැනීමට. නේ? ඉරිසියා හිතක් කියන්නේ දැනීමේදී ඉරිසියාව දැනුණු දැනීමට. ඒ වගේ සද්දා හිතක් කියන්නේ දැනීමේදී සද්දාව දැනුණු දැනීම වලට. හරි. මේ කියන එක දැනගෙන අපි හිතේ දෙවෙනි පියවරට දැනගත්ත මොකද්ද? ඔය හිත ඇති වෙන්නේ කොයි තැන්වලද? 6 තැනක් අහු වෙනවනේ. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. මේ ස්ථාන 6ට ධර්මයේ කියනවා ආයතන කියලා. ඒවට ආයතන නාමයේ දෙන්නේ හේතුව නිෂ්පාදන කාර්යයක් සිද්ධ වෙන හින්දා. මොනවද නිෂ්පාදනය වෙන්නේ? සිත්. ඒ සිත් වලට සම්මුතියේදී පෙනීම, ඇහිීම, ගඳ දැන ගැනීම, රස දැනීම, ස්පර්ශ දැනීම, මතක් වීම කියලා සිද්ධි ටිකක් කියනවා. පොදුවේ ගත්තාම ඒකේ ඔක්කොගේම තියෙන මොකද්ද? ආරම්මන විජානන ලක්කණං කියන ස්වභාවය. ආරම්මණයන් දැනෙනවා කියන දේ තමයි මේ 6 තැනදීම සිද්ධ වෙන්නේ කියන එක දැනගත්ත යනවා. හිත උපදින තැන් 6යි. හිත කියන්නේ ඒ තැන් වලදී දැනීම් සිද්ධ වෙනවා. ඒ දැනීම් වලට කියන නමයි කියලා ඔබ දැන් දන්නවා. ඊළඟට අපි ඔකේ තව පියවරක් ගියා. දැනීමක් සිදු වෙන තැන තියෙන්නේ මොනවද කියලා පරීක්ෂා කරලා බලපු එක. දැනෙන වෙලාවේදී මොනව නිසාද දැනුනේ? මොනවද දැනෙන තැන තිබුණේ? එතකොට ඔබට කිව්වා අපි දැනෙන තැනක හැම වෙලාවෙම එකතු වෙච්ච 3ක් තියෙනවා බඩු වර්ග. එකක් අභ්‍යන්තර ආයතනය, අනිත් එක බාහිරින් ආව ආරම්මණය, ඊට පස්සේ ආරම්මණය දැන ගැනීම සඳහා පහළ වෙච්ච විඥානය. හිත කියන්නේ කෝකටද ඕකේ? ඔය තුනම එකතු වුණාම සිද්ධ වෙන ඵලයට. ඒ කියන්නේ දැනෙනවා කියන එකට. ඒ කියන්නේ විඥානය කියන්නේ හිතක් කියන්නේ එකක් නෙමෙයි. විඥානය කියන්නේ හිතක් නිර්මාණය වෙන්න අවශ්‍ය ශක්තියින් තුنين එකක්. විඥානය කියලා කියන්නේ අමුද්‍රව්‍යයක් වගේනේ. ඒ හරියට මේ කරන්ට් එක වගේ. කරන්ට් එක කියන්නේ ආලෝකයට නෙමෙයි. කරන්ට් එක කියන්නේ මොකද්ද? ආලෝකයේ උපදවන්න ඕන කරන දේවල් 3කින් එකක්. හොඳ හෝල්ඩරයක් ඕන, හොඳ පත් වෙන්න පුළුවන් වර්ගයේ බල්බ් එකක් ඕන, ඊට පස්සේ කරන්ට් එකක් ඕන. ඒ තුනම එකතු වුණාම හැදින අවසන් ඵලය වගේ තමයි අර තුනම එකතු වුණාම සිද්ධ වෙන දැනෙනවා කියන අත්දැකීම හෙවත් හිත කියලා කියන්නේ. අපි නතර කළේ ඔන්න ඔතනින්. අපි දේශනේ නතර කරේ අන්න එතනින්. මොකද්ද? ආරම්මණයයි ආයතනයයි විඥානයයි කියන තුන තමයි දැනෙනවා කියන අවස්ථාවකදී ඒ දැනෙන තැන පිහිටලා තියෙන්නේ. දැන් අපි මේක මීට වඩා තරමක් ගැඹුරට, මීට වඩා තරමක් සූක්ෂමව පරීක්ෂා කරලා බලමු. වෙනතුනි මේකේ තියෙන මේ දේවල් තුන වර්ග විදිහට ගත්තොත් එහෙම සමහර ඒවා දේවල් දෙකක් හැටියට නම් කිරීමට තරම් විශේෂත්වයකුත් නැති තරම්. උදාහරණයක් විදිහට දැන් මගේ ඇහැ මට අභ්‍යන්තර ආයතනෙනේ. දැන් ඔබට මොකක්ද ඒක? බාහිර ආරම්මණය නේ. ඔය දෙකේදිම මොකක්ද මේක? සුද්දාෂ්ටකය කියන ධාතු සමුච්චය. එතකොට දැන් මේ සම්මුතියක් හදලා තියෙන්නේ මොකද්ද? ආරම්මන ඇදීම සිදු කරගන්නා සුද්දාෂ්ටක වලට අපි කියනවා ඇහැ කියලා අපි දාලා නමක්. ඇත්ත වශයෙන්ම ඒකේ තියෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන
ධාතු සමුච්චයක්. නේ? අපි ඒකට නමක් දැම්මා කරන කාර්යයක් සලකලා සම්මුතියක්. හරියට අපි හිතමු කාන්තාවකට, තරුණ කාන්තාවකට කියලා කියමුකෝ. ළමයි කියනවා අම්මා කියලා. මහත්තයා කියනවා නෝනා කියලා. සහෝදර සහෝදරියෝ කියනවා සහෝදරී කියලා. නංගිලා කියනවා අක්කා කියලා. අක්කලා කියනවා නංගි කියලා. නේ? විවාහ වෙලා ගෙදර ගිය කෙනා කියනවා ලේලි කියලා. ඒ ගෙදර අම්මලා තාත්තලා කියන්නේ එහෙම. නේ? සමිතියෙන් කියනවා සමාජිකාවක් කියලා. පන්තලෙන් කියනවා උපාසිකාවක් කියලා. ඉස්කෝලේක වැඩ කරනවා නම් එතනදී කියනවා ටීචර් කියලා. නේ? මෙයා ඉගෙන ගත්ත ගුරුවරයෙක් ළඟට ගියපුවාම කියනවා ගෝලයා කියලා. මෙයා රස්සාවකුත් කරනවා නම් එතෙන්දී කියනවා සේවකයා කියලා. මෙයාටත් පොඩි බිස්නස් එකක් තියෙනවා නම් එතෙන්දී කියනවා ස්වාමියා කියලා. අයිතිකාරයා කියලා නේ. එක්ක නාම නේද? මේ හැමතැනදීම දැන් ඉන්නේ එක්ක නාම නේද? නම් ගොඩක් තියෙන්නේ මොකක් සලකලාද? ඒ යෙදීම මත සලකලා පට බඳින ලද නමක්. ඔය අදාළ තැනැත්තාට උප්පැන්නෙන් තියෙන නමක් තියෙනවා, ගමේ කට්ටිය කියන නමක් තියෙනවා, යාළුවෝ හදපු නම් වානම් එහෙමත් තියෙනවා. ඒ ඔක්කොම එයා තමයි. ඒ ඔක්කොම කවුද? එයා. ඒ හැම වෙලාවෙම නම සම්මුතියක් යම් යථාර්ථයක් තියෙනවා. ඒ වගේ මේ ඇහැ කියන එක තුල තියෙන පින්නතුනි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ධාතු සමුච්චය. ඒකේ තියෙන ඕජෝ බලයට පුළුවන් බාහිර ආරම්මන අදිනවා කියන වැඩේ කරන්න. බාහිරින් එන ආරම්මනේ තියෙන්නේ මොනවද? අපිට දැන් අපි කියන්නේ ඇහේදී වර්ණය ඇහැමත පතිත වෙනවා කියලානේ. යමක වර්ණය තියෙනවා නම් වර්ණයේ එහි තිබිය හැක්කේ එහි මොනවත් තියෙනවා නන්ද? දැන් අපි කිව්වා මේ 8ක් තියෙනවා, ඒ 8 වෙන් වෙන් වශයෙන් ඉන්න බෑ. එකටමයි ඉන්නේ. ඒ 8 තමයි සුද්ධාෂ්ටකය කියලා කිව්වේ. එතකොට යමක දැන් වර්ණයේ තියෙනවා. වර්ණයේ තියෙනවා කියන්නේ පින්නතුනි එහි අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මොනවද? ගන්ධ, රස, ඕජා කියන හතරත්, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරත්. මොකද වර්ණය හදන්න මේ හතරම එකතු වෙලා. පඨවි වලින් වර්ණය හදලා ආපෝ වලින් එහෙම එකක් නැහැ. මේ හතරම එකතු වෙච්ච ප්‍රතිඵලයකින් තමයි හැදෙන්නේ මොකද්ද? වර්ණය කියන తත්වය. එහෙනම් එතන ඇහැට එන ආරම්මණය කියන එක. දැන් මොනවද ඇහැට එන ආරම්මණය? මේ ඔරලෝසුව වගේ ඒවා. මේ පෑන වගේ ඒවා. මේ මෙට්ටේ වගේ ඒවා. මේ කෝප්පේ වගේ වටනේ අපි දැන් ඇහැට එන රූප කියලා කියන්නේ. ඒකේ අපි හොඳට බැලුවොත් එහෙම ඒකට අපි දාපු නම තමයි මෙතනදී රූපේ. ඒක ඇත්ත වශයෙන්ම ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන 8 එකතුවක්. ඒ වගේ ඒ 8 ප්‍රමාණ විවිධත්වය අනුව පාට වෙනස්, හැඩ වෙනස් බඩු තියෙනවා. හැබැයි ඔක්කොම ධර්මයේ ගැඹුරු තැනදී මොකක් කියලාද ගන්න වෙන්නේ? රූපය කියලා. රූපය කියලා. අභිධර්මයේ විවරණයක් තියෙනවා රුප්පතීතිකෝ භික්කවේ රූපන්ති උච්චති කියලා. යමක රුප්පණේ වීම තියෙනවා නම් ඒවට රූප ධර්ම කියලා කියනවා. රුප්පණේ තියෙන්නේ මොන වගේද? සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ඒ වගේ විතරයි. එහෙමනම් රූප කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රුප්පණේ කියන ලක්ෂණයේ තියෙන ධාතු සමුච්චයන්ට ඕනම එකට කිව හැකි පොදු නම තමයි රූප. ඔය අනුව අභිධර්මයේ තියෙන රූප කලාප වර්ග 28ක්. නේ ඒක සරල කරලා ගත්තොත් අපිට මෙතන තියෙනවා 12ක්. මොනවද? රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය කියලා. ඊළඟ අනිත් පැත්තේ තියෙනවා චක්කු රූපය, සෝත රූපය, ගාන රූපය, ජීවහා රූපය, කාය රූපය, මනෝ රූපය කියලා ඇතැම් ධර්මයේ ගැඹුර හරියට කතා නොකරන අය මනස කියන්නේ, හිත කියන්නේ, විඥානය කියන්නේ, මනසට අරමුණු වෙන ධර්මාරම්මන කියන්නේ ඔක්කොම එකක් කියලා හිතානින්. නමුත් මදුබින්දික සූත්‍රය වගේ සූත්‍රවල ඉතාම පැහැදිලිව මනං පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං කියලා පැහැදිලිව කියනවා.
මොකද මනස කියන්නේ අරමුණු අදින තැනක්. ධර්මාරමණ කියන්නේ ඒකේ වදින අරමුණු වලට කියන නම. ඒ දෙක එකතු වුණාම අලුතින් හටගන්න ශක්තියක් තමයි මනෝ විඥාන කියන්නේ කියලා. ඔය ටික ඔක්කොම එකතු වුණාම සිද්ධ වෙන ඵලයට තමයි හිතක් කියන්නේ කියලයි ඇත්ත ධර්මයේ තුල කතා කරන්නේ. අභිධර්ම විවරණවල රේණුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ වාගේ දේශනාවල පවා ඊටාම් පැහැදිලිව තියෙනවා ඒකට අනුව මනස කියන්නේ හදේවත්තු රූපය කියලා. හදේවත්තු රූපය කියන්නේ රූපයක්. ඊළඟට එහි අරමුණු වන ආරම්මන කියලා තියෙන්නේ රූපමය වූ ස්වභාවයන් කියලා. හැබැයි වගේ සාමාන්‍ය වගේ වෙනසක් තියෙනවා. මොකද්ද? ඒකේ තියෙන්නේ ඊටාම සුකුම වූ රූප. ඒව හරියට මේ පරිසරය තුල තියෙන පිනතුනේ රූප තරංග වගේ. තරංග බවට පත් වුණු රූප තියෙනව නේද මේ පරිසරේ? ඇහැට පේනවද? ඔය කනින් නිකන් ඇහෙනවද ඒ ශබ්ද තරංග? නේද? ඔහෙම ඇහුන්නේ නැති වුණාට ෆෝන් එකකින් ඔයාලගේ කවුරු හරි කෙනෙක් කොහෙදෝ ඉඳලා කතා කරපු හඬවල් ටික ඒ හඬින්ම ඇහෙනව නේද? කොහොමද ආවේ කොහෙන්ද ආවේ මොන වගේන්ද ආවේ? ආර තරංගවල ශබ්දේ තිබිලා. නේ? වීඩියෝ කෝල් එකක් ගත්තොත් විකාශනය කරපු මොකක් කර වීඩියෝ එකක් අපේ ෆෝන් එකෙන් අපි බැලුවොත් එහෙම YouTube එකේ. එහෙන් දාපු එක ඒ පාට ඇඳුම් වලම ඉඳලා ඒ කටහඬවල් එක්කම මේ වෙලාවේ පේනවා. තමහරට ඒ වෙලාව මේ වෙලාවෙම තමයි ආයෙ හෙත් රඟපාන්නේ. පේන්න පුළුවන් නේද? ඒක ගෝචර වෙන්නේ කොහෙටද? ෆෝන් එකේ සිග්නල් වලට. ෆෝන් එකේ ඒ සංවේදීතාවයේ තියෙන සිග්නල් IC එකට නැත්නම් මොකක් කර ඒරියල් එක වගේ එකකට මේ අනිත් ඒවට ගෝචර වෙන්නේ නැති සියුම් ඒවා අදින්න පුළුවන්. ඔබ මනස ගැන හිතාගන්න ඊටත් වඩා සියුම් ඒවා අදින්න පුළුවන් ශක්තියක් විදිහට තමයි මනස කියන කර්මජ තත්වය ඇති වෙන්නේ. ඒ නිසා මේ ආයතන 6ම ගත්තම ආයතන 6 භෞතිකයි. එහි උපදින විඥාණය වෙන වර්ගයක්. ඒක හටගන්නේ ධාතුන්ගෙන් මේ ධාතුන්ගෙන් නෙමෙයි. ඒක හටගන්නේ විඥාන ධාතුව කියන ධාතුවෙන්. හැබැයි මේ ටික හටගන්නේ මොකද තියාගන්න? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ධාත්වයන්ගේ. අපි අර මුලින් කී පරීක්ෂණයෙන් පින්නතුනි මේක පරීක්ෂා කරන්නත් පුළුවන්. කොහොමද? පඨවි ධාතුව යමක තියෙනවද කියලා බලන්න විදිහක් ඔයාලා දැන් දන්නවා. කොහොමද? අල්ලලා බලනකොට වදිනවා, ගෑවෙනවා, අහුවෙනවා, දැනෙනවා නම් ඒ මොකද්ද දැනෙන්නේ? යමක තියෙන තද ගතිය පඨවි ධාතු. පඨවි ධාතුව. ඉතින් ඇහි තියෙනවද බලන්න? කම්බරේ එහෙම එකක් තියෙනවද බලන්න? නාසය අල්ලලා බලන්න, දිව අල්ලලා බලන්න, ඇඟ අල්ලලා බලන්න, මොලේ අල්ලලා බලන්න. අල්ලපුවාම ගෑවෙන බව ඒ වගේ නැද්ද කියලා? ඒවා සතු ඒ ධාතු ගතිය තියෙනවා. නේද? ඊළඟට ඒ වගේ බලන්න අර වෙන්වීම එක්වීම ස්වභාවය නැද්ද? ඇහැ තුවාලත් වෙනවා හොඳත් වෙනවා. කම්බරේ තුවාලත් වෙනවා හොඳත් වෙනවා. මොනවද මේ? විබන්ධනේ සහ ආබන්ධනේ. වෙන්වීම සහ එක්වීම. ඇඟත් එහෙමයි. තුවාලත් වෙනවා හොඳත් වෙනවා. දිවත් එහෙමයි. පිච්චෙනවා හොඳ වෙනවා. තුවාල වෙනවා හොඳ වෙනවා. ලේනවා හොඳ වෙනවා. නේද? එහෙමනම් ආබන්ධන විබන්ධන ගතියත් ආයතන 6ෙම තියෙනවා. ආයතන 6ෙම තියෙනවා. ඔය විදිහට උෂ්ණය තේජෝ ධාතුවත් ආයතන 6ෙම තියෙනවා. හිස් තැන අපි කිව්වේ වායෝ ධාතුව කියලා කියනවා. මොකද හිස් තැන? එබෙනවා නම් ඇතුලේ හිස් තැනක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕන. තැලෙනවා නම් ඇතුලේ හිස් තැනක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕන. යමක් කෝරක් වගේ එකක් අනිනකොට ඇතුලට බහිනවා නම් ඒකෙන් කියන්නේ මොකද්ද? ඇතුලේ හිස් තැන් තිබිලා තියෙනවා. මේකට ඇතුලට යන්න ඉඩ තිබිලා. නේ අපිට පෙතුන්නේ නැතොරනේ මේ යකඩ බටේ පවා. මේ තියෙන ලෑල්ලේ පවා එහෙම මේ තියෙන කොන්ක්‍රීට් බිත්තියේ පවා අර පොඩි පොඩි අංශු අතර තියෙනවා හිස් තැන්. අපි දන්නවා කොන්ක්‍රීට් එකේ මෙටල් චිප්ස් ගල් වැලි අතර හිස් තැන් තියෙනවා. ඒ හිස් ඉඩට කියන්නේ වායෝ ධාතුව. ඔය සමස්තය ඔය විදිහට පෙනෙන්නේ ඒ හිස් තැන් ටිකකේ හිස් තැන් ටිකෙනුත් දායකත්වයක් ලැබිලා තියෙනවා. ඒ වගේ අභ්‍යන්තර ආයතන 6 කියලා කියන්නේ බෙහෙවිනතුනි. එහෙමනම් පරමාර්ථ වශයෙන් ගත්තොත් මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුම තමයි. මේවට සම්මුති හදලා තියෙනවා කොහමද?
රූප කියන తත්වය ඇදලා ගන්න තැන තියෙන සුද්දාෂ්ටකයට කියන්නේ ඇහැ. ශබ්දය කියන සුද්දාෂ්ටකය ඇදලා ගන්න සුද්දාෂ්ටකයට කියන්නේ කන. ගන්ධය කියන සුද්දාෂ්ටකය ඇදලා ගන්නකොට ඒකට කියන නම තමයි කියලා මේ නම් හදලා නේද? ඕකේ අනිත් පැත්ත කොහමද? ඇහි වදින සුද්දාෂ්ටකයට කියන නම තමයි රූපය. කනේ වදින සුද්දාෂ්ටකය දැන් කනේට මොකක් හරි වදින්න නැතුව සද්ද එනවද? දැන් අපි මෙහෙම කන වහගත්තොත් ඒ පැත්තෙන් සද්ද එන්නේ නැති ඇයි? සද්ද ඇහෙන වෙලාවට වෙන්නේ මොකක් හරි එකක් කනේ වැදිලා තමයි හඬ එන්නේ. ඒ වදින්න නම් ඒකේ පටවි තියෙන්න ඕන. වදින්න නම් මොකක් තියෙන්න ඕනද? පටවි තියෙන්න ඕනමයි. ඒක පටවි වලට තනියෙන් තියෙන්න බෑ. නේ? දැන් යම් શબ્දයක් ඇති වෙන්නේ ඔය ධාතු හතරම එකතු වෙලා. සමහර පරිේශකයෝ ඔය ධාතු හතර කොච්චර තිබ්බමද ඒ සද්ද එන්නේ කියලා හොයා ගන්නවා. එහෙම හොයාගෙන තමයි ඔය ඔක්ටපෑඩ් එක හදලා තියෙන්නේ. ඒක එක ප්‍රමාණයෙන් එක තැන්වලදී මේ ධාතු එකතු වෙන විදිහට හදලා ඔන්න එක තැනකට ගහනකොට තම්මැට්ටම වගේ, තව තැනකට ගහනකොට ඩ්‍රම් එක වගේ, තව තැනකට ගහනකොට නිකන් ගැටබෙරේ වගේ සද්ද එනවා. බෙරේ නැතුව, හං නැතුව, ලෑලි නැතුව දැන්නේ. ඉලෙක්ට්‍රික් වලින් ඒක අරන් තින්නේ කොහොමද මේ? මතක තියාගන්න ශබ්දය කියන්නේ ධාතු හතරම එකතුවක්. යම් තැනක ඒ ධාතු ටික ඒ විදිහට යලිත් තියෙනවා නම් ඒ හඬ මෙනවා. ඒ හින්දා තමයි මේ හඬ මෙහෙම රෙකෝඩ් කරපුවාම මේ ටික ඒ විදිහටම අලවනවනේ කාබන් එකක. ඒක ඒ විදිහටම අලවුපේ කාපව එළියට ගලවලා ගන්න වෙලාවෙත් මේ හඬ මෙනවා. ඒක කියවන්න පුළුවන් උපකරණ හදපුවාම ඒ හඬ ආපහු ගන්න පුළුවන්. එතකොට මේක මෙන්නේ ඇයි? මේ විදිහටම දැන් මේක අපිට 10කට කොපි කරන්න පුළුවන්. මේකෙන් කොපි එකක් අරගෙන තව එකක් ගත්තම දෙකේම හඬ තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ධාතු සමාන නම් හඬ සමානයි. නේ? මතක තියාගන්න ශබ්දය කියන්නේ සතර මහා ධාතු. අපි දන්නේ නැති වුණාට හැම එකකටම සද්දයක් තියෙනවා. මේ ලයිට් එකත් හොඳට හොදිසි කරොත් සද්දයක් තියෙන එකක්. ඔයාලා හුස්ම ගන්නකොටත් සද්දයක් තියෙනවා. මේ ආහාර ජීර්ණය වෙනකොටත් අපි දන්නේ නැති වුණාට සද්දයක් තියෙනවා. මේ පෘථිවිය කැරගෙනකොටත් අපි දන්නේ නැති වුණාට සද්දයක් තියෙනවා. ඔයාලා ඔය ෆෝන් එකක මේ පොඩි වීඩියෝ එකක් ගන්නකෝ. මොකුත් සද්ද බද්ද ඔයාලා කනට ඇහෙන්නේ නැති දැනක. ඒක සෝ ගන්නවා. ඒක සද්දයක් එනවා. කොහෙන්ද මේ සද්ද එන්නේ? මේ තියෙන සද්ද තමයි අපේ කනට ගෝචරනේ. හැබැයි ශබ්ද කියන ඒවා මේ අපි දන්නේ නැති වුණාට මේ බොහෝ දේ තුල තියෙනවා. දැන් විද්‍යාවේදී කියනවා ගහක් ළඟට අපි යනකොට ගස් වලට ආදරේ අය යනකොට දාන්නේ වෙන සද්දයල්ලු. ගස් කපන මිනිස්සු ඉන්නවනේ ගස් වලට ආදරේ නැති ගස් පොඩි කරන තලන පොඩි කරන කට්ටිය යනකොට ගහ වෙන සද්දයක් නිකුත් කරනවා. ඒ සද්ද මේ කනට ඇහෙන්නේ නැති හින්දා අපි දන්නේ නැහැ. නමුත් ඇහෙන්න පුළුවන් මයික් සෙට් කරලා බලපුවාම ඒ වගේ පවා ධාතු චලනයේදී සද්දයක් එනවා. එහෙනම් මේ සද්දය කියලා කියන්නේ නිකන් අලුත් දෙයක් නෙමෙයි. සතර මහා ධාතු එක්ුණාම හැදෙන තව එක ඵලයක්. එක නිර්මාණයක්. නේ? ඔය වගේ දැන් අනිත් ඒවා හරිම පහසුයි. නාසයට ගෝචරයයි ඔබ දන්නේ මොකද්ද? ගන්ධය. ගන්ධය තියෙන්න පුළුවන් කොයි වගේ තැන්වලද? ගන්ධය කියන්නේ ලක්ෂණයක්. වර්ණ, ගන්ධ, රස, ඕජා ලක්ෂණ හතරක්. ඒ ලක්ෂණ තියෙන පිනුතිනි කොයි තැන්වලද? මොනවද තියෙන තැන්වලද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු තියෙන තැන්වල විතරයි. එහෙමනම් නාසයට ගෝචර එකට ගන්ධය කියන නම තිබ්බට නාසයේ වදින්නේ ගන්ධය කියන එක නෙමෙයි. නාසයේ වදින සුද්දාෂ්ටකයටම දාපු නමක් වගේ තමයි සම්මතය මේ කියන ගන්ධ කියන එක. නේ? දිවේ තේරුම් ගන්නවා කියලා අපි කතා කරන රසනේ. නේද? හැබැයි දිව මත පතිත වෙන්නේ රස විතරද? නෑ මේ ධාතු හතරම. ඇඟේ අපි තේරුම් ගන්නේ ඕජෝ ගුණයක්නේ ස්පර්ශය. පොට්ටබ කියන්නේ ඕජෝ ගුණයක්. අර ධාතු හතර විසින් අපිට දීපු තෙරපුම තමයි මේ කියලා තියෙන්නේ. ඒ උෂ්ණත්වය විසින් අපිට දීපු බලය තමයි මේ අපිට දැනලා තියෙන්නේ. ඕජෝ ගුණයක්. ඒ ඕජෝ ගුණයේ තියෙන ධාතු ටික. දැන් කයට නම් හොඳටම තේරෙනවා මොකක් හරි දෙයක් නේ වදින්න ඕනේ. අත හරි මොකක් හරි ධාතු ටිකක් නේ දෙය වදින්නේ. ඒ වගේම තමයි
මේ ආයතන හයම. ඒ හින්දා තමයි බලන්නකෝ මනසට මතක් වෙන ආරම්මන තියෙන තැනක් තමයි හීන කියන්නේ. හීනවල තියෙනව නේද වර්ණ? හීනවල තියෙනව නේද රස? හීනවල තියෙනව නේද ගඳ සුවඳ? දැන් අපට දැනිලා තියෙනවා. හීනෙද නිකන් දැනිලම තියෙනවා. බලනකොට නෑ. ඒ කියන්නේ ධර්මාරම්මන වල තියෙනවා පින්නතුනි වර්ණ ගන්ධ රස ඕජා. මනසට ගෝචර වෙන ධර්මාරම්මන වල සියුම් මේවා. වර්ණ ගන්ධ රස ඕජා තියෙන්නේ මනසට විතරක් ගෝචර වෙන්න පුළුවන් මට්ටමට සියුම්. ඔබ තේරුම් ගන්න ඉතාම හොඳට මොකක්ද ඒ කියන්නේ මේ ආයතන හයටම අදාළ අරමුණු දැනීම් ස්වභාවයේදී එක පොදු අමුද්‍රව්‍යයක් තමයි අභ්‍යන්තර ආයතන බාහිර අරමුණු දෙකේදිම තියෙන සුද්දාස්ටක. සුද්දාස්ටක මේවට අභිධර්මයේදී නැත්නම් ගැඹුරු ධර්මයේදී නැත්නම් බුද්ධ ධර්මයේදී කියනවා රූප ධර්ම කියන නම. රූප ධර්ම කියන්නේ පරමාර්ථ දර්ශනයකින්. අර ඇහැ කන නාසය දිව ශරීරය කියවේ මොන නමින්ද? සම්මුති දර්ශනය. මේවට රූප ධර්ම කියන්නේ මොන දර්ශනයෙන්ද? ගැඹුරු දර්ශනයෙන් පරමාර්ථ දර්ශනයෙන්. ධාතුන්ගෙන් හැදිච්ච නිසාත් රුප්පණය කියන ලක්ෂණය කරන කොටගෙන වාසය කරන බැවිනොත් ධාතුන්ගෙන් හටගත් ඒවට කියනවා රුප්පතීතිකෝ භික්කවේ රූපං උච්චති කිය. එහෙමනම් දැනීමක තියෙන දැන් දැනීම ඇතුලේ තියෙන රූපයේ මේ එළියේ තියෙන තත්වයේ තරම්ම රළුනේ. එකකින් ගන්න කොපියක් වගේ එකක් තමයි චෛතසික ඇතුලේ තියෙන්නේ. දැන් හැම වෙලාවෙම රූප කලාප 10 උපදිමින් යනවනේ. මේ වෙලාවේ තිබිච්ච එක අච්චුවක් තමයි ගන්නෙ මේ අභ්‍යන්තර ආයතනයේ මත පතිත වෙද්දිම අර විඥානයේ විසින් ඒක ඊට පස්සේ ඒකට අවශ්‍ය තියෙනකන් ඒකත් එක්ක ගනුදෙනුවක් කරලා තමයි දැනීමක් කරගන්නේ. එහෙනම් එළියේ තියෙන එක තරම් රළු නැති වුණාට තියෙන්නේ මොනවමද? සතර මහා ධාතුමයි. ඒ හින්දා දැනීමක් ඇතුලේ තියෙන එක ධාතු වර්ගයක් තමයි සතර මහා ධාතු නැත්තම් රූප ධර්ම. ඊළඟට තියෙනවා විඥාණය කියන ශක්තිය. පිනතුනි ඒකේ වර්ණත් නැහැ, ගන්ධත් නැහැ, රසත් නැහැ, ඕජෝ ගුණයක් නැහැ. ඇයි වර්ණ ගන්ධ රසෝජා නැතුව ඇත්තේ? දැන් විඥානය කියන එකේ වර්ණ ගන්ධ රසෝජා නැහැ තිබ්බනම් ඉන්ද්‍රිය ගෝචරයි යෝක. මොකද ඇහැට ගෝචරයි වර්ණය, නාසයට ගෝචරයි ගන්ධය. එහෙනම් විඥානයේ සුවඳ දැනෙන්න ඕන. දිවට ගෝචරයි රසය, විඥානයේ රසය දැනෙන්න ඕන. එහෙම එකක් වෙන්නේ නැහැ. විඥාන ඇඟේ වදිනවා දැනෙන්න ඕන. එහෙම එකක් වෙන්නේ නැහැ. විඥානවල වර්ණ ගන්ධ රස ඕජා නැහැ කියලා කියන්නේ. ඇයි නැත්තේ? ඇයි නැත්තේ? වර්ණ ගන්ධ රස ඕජා තියෙන්නේ මොන වගේද? පඨවි ආපෝ තේජෝ වායෝ එකතු වෙච්ච තැන්වල. ඒක ලක්ෂණ හතර අර. වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ මොකද වෙනද? ලක්ෂණ හතරනේ. නේද? මොන වගේද? ධාතු හතර තියෙන තැන්වල තියෙන. සතර මහා ධාතු තියෙන තැන්වල තියෙන ලක්ෂණ හතර තමයි මොකක්ද? වර්ණ ගන්ධ රස ඕජා. යම් තැනක වර්ණ ගන්ධ රස ඕජා නැහැ කියන්නේ එතන ඒකාන්තයෙන්ම මොකක් නැද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ නැහැ. යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ නැහැ කියන්නේ එතන ඒකාන්තයෙන්ම මොකක් නැද්ද? වර්ණ ගන්ධ රස ඕජා නැහැ. නේ? ඒ හින්දා දැන් විඥානය කියන එකේ වර්ණ ගන්ධ රස ඕජා කියන හතර නැහැ. හේතුව තමයි එය උපදින්නේ අපි කිව්ව අර තජ්ජෝ කියන බලයෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? තජ්ජෝව සමන්නාහාරෝ කියන තැන තජ්ජෝ කියලා කිව්වෙ මොකේද තමයි? මූල චිත්තයට එහෙම නැත්නම් විඥාන ඉපද්දවීම සිදු කිරීමට හැකි මූල ශක්තියකට. ඕකට ධර්මය කියන්නේ විඥාන ධාතුව කියලා. නැත්නම් ධාතුමය විඥානය කියලා. ඒකෙන් තමයි ආයතන මත චෛතසික 52 කට්ටල නැමැති විඥාන උපද්දවන්නේ. මේ දෙක අතර සම්බන්ධ කොයි වගේද? ක්‍රියා ධාතුවකුයි ක්‍රියාපදයකුයි වගේ. ක්‍රියාපදේ හදන්න ගන්න මූලයට අපි කියනවා ධාතුව කියලා. ක්‍රියා ධාතුව කියලා. ඒකෙන් තමයි අරක හදලා තියෙන්නේ. ඒ වගේ මේ ධාතු ටික මේ විඥාන ධාතුව කියලා අපි කියන අර භවාංග හිත කියලා අභිධර්මයේදී කියන අන්නේ ශක්තිය තමයි ආයතනයේ මතට ගිහිල්ලා දෙකක් එකතු වෙලා තියෙනවා නම් ඒක උඩ විඥානය උපද්දවලා එන්නේ.
අභ්‍යන්තර ආයතනය බාහිර ආයතනය දෙක එකට හැප්පිලා නම් අන්නේ වෙලාවේ විඥානය කියන ශක්තිය එතෙන්න උපද්දවලා එනවා. ඒ හින්දා මතක තියාගන්න මේ විඥාණයට හෝ විඥාණය තුළ තියෙන චෛතසික 52ට රූප කියන නම පාවිච්චි කරන්න බෑ. ඇයි ඒ රුප්පණ ලක්ෂණයක් නැහැ. ධාතු ටිකක් සතර මහා ධාතු නැහැ. ඒකට කියන්නේ නෑ ඒ නිසා රූප ධර්ම කියලා. ඒකට තියෙනවා පින්නතුනි රූප ධර්ම රූප ධර්ම කියලා නොකියන නිසාත් ඊළඟට මේ චෛතසිකවල හැටි තමයි පැමිණි රූපයේ ස්වභාවයට නැමින එක. සිදුවන තර්කවල ස්වභාවයට අනුව වැනෙන එක. මෙන්න මේ නම්‍යශීලී ගතිය. කියන්නේ තණ්හාවට තියෙන්නේ හිස් ඉඩක්. දෙන තර්ක ටිකට අනුව තමයි තණ්හාව කොච්චරක්ද ඇති වෙන්නේ කියලා තීරණය වෙන්නේ. සද්ධාවට නෑ ප්‍රමාණයක්. ඒකේ ප්‍රමාණ තීරණය වෙන්න අර තර්ක ටික බලපානවා. ඒ නිසා මේ නාම ධර්ම වලට අපි කියනවා චෛතසික වලට කියනවා නමක් මොකද්ද? නාමයතෝ නාමං කියලා. මේකට තියෙන මේ නම්‍යශීලී ස්වභාවය නැත්නම් නැමිනසුළු බව රුප්පණ ලක්ෂණේ නැතිකම හින්දා ඒකට කියනවා නාම ධර්ම කියලා. නේද? මේ නාම ධර්ම වලට අයිති චෛතසික 52ම ඒ චෛතසික 52 පංච උපාදානස්කන්ධය කියන තැනදී තියෙන්නේ වචන 4කින්. වේදනා චෛතසිකය, සංඥා චෛතසිකය, ඊළඟට සංකාර කියන එක ඇතුලේ චෛතසික ගොඩාක් තියෙනවා. චෛතසික ගොඩක් ඒක ඇතුලේ තටහන් වෙලා තියෙනවා. මොකද එතන තමයි කර්මය තියෙන්නේ. ඒකට උදව් වෙලා තියෙනවා අකුසල කර්මයක් නම් අකුසල සාධාරණ චෛතසික ටිකයි ඒකට අදාළ තර්කයට ගැලපෙන්න ආව චෛතසික ටිකයි. කුසල සිතක් නම් එකේ තියෙනවා කුසල සෝබන චෛතසිකම 19ක්ද කොහෙද තියෙනවා. ඒ ටික ඔක්කොමයි තර්කයට අදාළව එකතු වෙච්ච චෛතසික ටිකයි. ඊළඟට විඥාන චෛතසිකය කියලා විඥානය කියලා කියන්නේ මොකද්ද? මේ චෛතසික 52ම උපදිනවනේ. යම් ටිකක් ක්‍රියාත්මක වෙලානේ මේකට හිතට ගුණය හැදුවේ. එහෙම නැතුව නිකම්ම ටිකක් තියෙනවනේ. අන්න ඒ ටික ඒක මේ හිතේ ගුණයට බලපාලා නේ. අපි කියන්නේ ඒක හිතේ තියෙන චෛතසික ටික කියලා මේ කටයුත්තට මිශ්‍ර නොවුණු අන්න ඒ ටිකටත් අපි කියනවා නාම ධර්ම කියලා. එතකොට පංච උපාදානස්කන්ධය කියන තැන නාම රූප කියලා කියන දෙකයි මේ ආයතන විග්‍රහයේදී නාම රූප කියලා කියන දෙකයි වෙනසක් නෑ. එකටම තමයි ඒ කියලා තියෙන්නේ. නේද? එතකොට මතක තියාගන්න එහෙමනම් දැනෙනවා කියන සිද්ධියක් වෙන තැනක හොඳට මතක තියාගන්න තියෙන්නේ ධාතු වර්ග දෙකක් එකට එකතු වීම පමණයි. මොනවද ඒ ධාතු වර්ග දෙක? සුද්දාෂ්ටක කියන එකයි චෛතසික හේවත් විඥානය සතුව තියෙන එම තත්වයයි පමණයි. මේ දෙවර්ගයේ එකතු වුණාම ඒ දෙවර්ගයේ ක්‍රියාකාරීත්වයෙන් හැදෙනවා දැනෙනවා කියන හිත. දැනෙනවා කියන ඵලය. නේද? එතකොට ඇහැ ළඟදී දැනෙනවා වෙන තැනකදී මොනවද ඔය ඇත්තටම වෙලා තියෙන්නේ? සුද්දාෂ්ටකයි චෛතසිකයි කියන දෙක ඇහේදී වැඩ කරලා. ඇහේදී එකතු වෙලා. සද්දයක් ඇහෙනවා කියන තැනදී. සද්දයක් ඇහෙනවා කියන තැනදී ඔය අපි ඉස්සෙල්ලා ඇහෙනවා කිව්ව එකට පස්සේ හිතක් කියලා කිව්ව එකට පස්සේ ආයතන දෙකකුයි ආයතනයයි අරමුණයි එකතු වුණ ආයතනයයි විඥානයයි එකතු වුණා කියලා කිව්ව එකට දැන් කියන්න පුළුවන් හොඳම නම මොකද්ද? ධාතු වර්ග දෙක එක්වීමක් වුණා කියලා මේ සිද්ධිය තේරුම් ගන්න පුළුවන්. මොනවද තියෙන ධාතු වර්ග දෙක? සතර මහා ධාතු කියනවා රූප හැදිච්ච ධාතු ටිකට. විඥාන ධාතුව කියලා කියනවා චෛතසික හැදිච්ච මූල ධාතුවට. ඔය ධාතු වර්ග දෙකේ සංකලනය තමයි ඒකේ මිශ්‍රණය විවිධ වෙනවා වෙන වෙන ඔතනදී ඉපදුනාට පස්සේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයන් මත. ඒ අනුව තමයි විවිධ හිත් හැදෙන්නේ. රාගයේ මුල් වෙච්ච හිත්, ද්වේෂයේ මුල් වෙච්ච හිත්, මෝහයේ මුල් වෙච්ච හිත් හැදෙනවනේ අපිට. නේද? මේ එකම අමුද්‍රව්‍ය දෙකෙන් හැදෙන්නේ. එකම අමුද්‍රව්‍ය දෙකෙන් ඒක හැදෙනවා එකතු වෙන දේවල් වල ප්‍රමාණ වෙනස් වුණා. නේද? ඉතින් අපි ඊළඟ පියවරේදී ඔය ගැන කතා කරනවා. මේ කියන දේ සිදුවෙන ආකාරය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. නේද? දැන් මෙතනදී හොඳට තේරුම් ගන්න ඔබ අහලා තියෙනවා.
නාම රූප කියලා ඉගෙන ගැනීමක් ගැන. ඔබ අහලා තියෙනවා නාම රූප කියලා භාවනා කමටහනක් ගැන. නේද? හැබැයි ඔබට පැහැදිලි නෑ ඒක කොහෙද තියෙන්නේ කියලා. නේද? පංච උපාදානස්කන්ධය කියන එක තමයි නාම රූප වලට බෙදෙන්නේ කියලාත් ඔබ අහලා තියෙනවා. අහලා තියෙනවනේ. ඒ අහලා තියෙනකොට රූප උපාදානස්කන්ධය තමයි රූපයට වැටෙන්නේ. ඊතුරු ස්කන්ධ ඔක්කොම අයිති වෙනවා නාමයට කියලා කියනවා. නේ? සමහර ඉගැන්වීම් වලදී වේදනා සංඥා සහ සංකාර කියන කොටස අයිති චෛතසික වලට විඥාන කියන කොටස අයිති හිතට ඒ හතරම අයිති නාම වලට රූපස්කන්ධයට අයිති මේ ආයතන සහ ආරම්මන ඒක තමයි රූපස්කන්ධය කියන්නේ කියලා කියනවා. නේද? දැන් මේ ස්කන්ධය ඇති වෙන්නේ කොහෙද? කොයි වෙලාවේද? මේ පංච උපාදානස්කන්ධ කිව්වේ මොකේටද කියලා හොඳට දන්නේ නැත්නම් කවදාවත් පරීක්ෂා කරන්න බෑ. පින්නතුනි මදුපිණ්ඩික සූත්‍රය ඉතාම පැහැදිලිව දේශනා කරනවා. මේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ ඇහැ කියන එකට අරමුණක් ආවාම හටගන්න විඥාණය ක්‍රියාත්මක වීම වෙලා ඉවර වෙලා යනකොට තමයි පංච උපාදානස්කන්ධය හැදෙන්නේ කියලා. ඒක තියෙනවා අපි කෙටියෙන් දැන් කියලා ආයෙ පස්සේ විස්තර කරන්නම්. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. අපි දන්න කෑල්ලනේ දැන් ඔය නේද? ඇහැ මත රූපයක් වැදුනම ඒක මත ඉක්මනින් හට ගන්නවා විඥානය කියලා ශක්තියක්. ඒක හට ගන්නවන්නේ අර ධාතු විඥානේ නැත්තම් භවාංග හිත එතෙන්ද පැමිණිලා. නේද? ඊළඟට මේ හටගත්තු විඥානයේ තියෙනවා චෛතසික. එයින් තමයි අරමුණ දැන ගැනීම කෘත්‍ය කරන්නේ. ඒක මේ සූත්‍රයේ තියෙනවා කොහොමද? තින්නම් සංගති පස්සෝ. මේ තුන එකතු කිරීම කාර්ය කරනවා පස්ස කියන චෛතසිකය. ඊළඟට කියනවා පස්ස පච්චයා වේදනා. ස්පර්ශ වුණු මේ තුනේ ආරමුණ වින්දනය කිරීම කොටස වේදනා කියලා චෛතසිකයක් කරනවා. ඊළඟට කියනවා යං වේදේති තං සංජානාති. විඳින ලද දෙය ඊට පස්සේ තේරුම් ගැනීම හෙවත් විනිශ්චය කිරීම හඳුනා ගැනීම සිද්ධ කරනවා. මේ ඒවා කරන්නේ අර චෛතසික වශයෙන්. නේද? ඊළඟට කියනවා යං සංජානාති තං විතක්කේති. හඳුනාගත් එක ඊළඟට මොකද කරන්නේ? තර්කණයන්ට භාජනය කරනවා. ඒ තර්කණයන් ඇතුලේ අඩු වැඩි එකතු කරලා අයින් කරන්න ඕනේ අයින් කරලා එකතු කරන්න ඕනේ එකතු වෙනවා. අපි එකට කියනවා සංස්කරණ කාර්ය කරන අවස්ථාව කියලා. චේතනා චෛතසිකය තමයි වැඩක් කරන්නේ. නේද? ඊළඟට කියනවා මෙන්න මේ වැඩ ටික ඉවර වෙනකොට තණ්හාව මාන්නය දිට්ඨිය සහිත ස්කන්ධ නිර්මාණය වෙනවා කියලා මේ සූත්‍රවල කියනවා. මේ කියනවා තථා භූතස්ස රූප උපාදානස්කන්ධේ ගච්ඡති. ඒකම හේතු කරගෙන රූප උපාදානස්කන්ධේ මේ කියනවා. ඒක තිබ්බ වේදනා උපකාර කරගෙන වේදනා උපාදානස්කන්ධෙහි මේ යනවා. කියා පංච උපාදානස්කන්ධ හටගන්නේ කොයි තැන්වලද කියලා ධර්මයේ කියලා තියෙනවා. ඒ නිසා අපි මේක සරල කමටහනක් කරලා පුහුණු කිරීම සිද්ධ කරන්න ඊටාම වටින තැනක් තමයි ආයතන භාවනාව. නේද? දැන් අපි මේක ටික දැනගන්න විතරයි ඕනේ කරුණු වශයෙන්. මොකක්ද? ආයතන ළඟ අරමුණක් ආවම හටගන්න විඥාණය විසින් අවිද්‍යාව මුල් කරගත්ත යම් විදිහකට වැඩ කළොත් අවසන් ඵලය තමයි පංච උපාදානස්කන්ධයක් දක්වා යන්නේක. ඒව හැදෙන විදිහ අපි කතා කරමු ඉස්සරහට. ඔය කියන తত্ত্বය සිද්ධ වෙන්න අදාළ කරන ධාතු වර්ග දෙක තමයි මේ තැන්වලදී මේ හැම වෙලාවෙම එක් වෙන්නේ වෙන් වෙන්නේ. ඒ නිසා අපි දැන් ඉස්සල්ලා හිතක් කියලා කිව්ව එකටම කියනවා අලුත්ම නමක් මොකද්ද? නාම රූප දෙක කියලා. ඉස්සරෝම අපි හිතක් කියලා කිව්වේ ආරම්මණයක් දැනෙනවා කියන සිද්ධියට නේද? ආරම්මණයක් දැනෙනවා කියන සිද්ධියටනේ හිතක් කියලා කිව්වේ. ඊළඟට අපි කිව්වා ඒකටම ආයතනයේ අරමුණ විඥානය කියන තුනේ එක්වීම තමයි හිත කියලා. දැන් තව ගැඹුරට ඇවිල්ලා ඉන්නේ. දැන් සම්මුතිය අපි හලලා පරමාර්ථ ධර්මයේ හැටියට ගත්තොත් එහෙම දැනීමක් වෙන තැන තියෙන්නේ ධාතු සමුච්චයක්. ධාතු වර්ග දෙකක් කොටින්ම. මොනවද? සතර මහා ධාතු කියන රූප හදන ධාතුයි විඥාන ධාතුව කියන චෛතසික ධර්ම හේවත් නාම ධර්ම හදන ධාතුයි.
ඒ කියන්නේ ඔබට පෙනෙනවා කියන්නේ මොකක් වෙනවටද? රූප සහ නාම කියන වර්ග දෙක එකට එකතු වීමක් වෙලා. හරියට ධනයි ඍණයි එක්ුණ ගමන් ලයිට් පත් වුණා වගේ. ඒ දෙක වයර් දෙක ගාව ගමන් පත් වෙනවා. ආන් ඒ වගේ මේ ධාතු වර්ග දෙක එක්ුණ ගමන් දැනීමක් වෙනවා. එක්ුණ ගමන් දැනීමක් වෙනවා. දැනීමක් වුණා කියන්නේ එක්වීමක් වුණා කියන එක. නේද? දැන් ඔබ විස්තරාත්මකව දන්න නිසා දැන් මේකේ භාවනා කමටහන මොකක්ද? මේක ඔබට සිදුවෙන වෙලාවේ දකින්න උත්සාහ කරන්න. මේක දකින්න කියන්නේ තේරුම් ගන්න තමයි වෙන්නේ. හිත එහෙමනේ නේද? තේරුම් ගැනීමට තමයි ඔබට පුළුවන් වෙන්නේ. කොහොමද ඔබ තේරුම් ගැනීම කරන්නේ? පෙරසේම නිශ්ශබ්දව සංසුන්ව ටික වේලාවක් ඉන්නවා. අපි කරමු බලන්න එක වතාවක් දෙවතාවක් විතර මේක ඉගෙන ගත්තම ඔබට නැවත නැවත gederidi කරන්න තව නැවත නැවත ආයසරයක් කරන්න පුළුවන්. නේ හොඳට කෙලින් වාඩි වෙලා නිශ්ශබ්දව මද වේලාවක් යම් භාවනාවකට සුදුසු මානසික තත්ත්වයේ පසුබිම හදා ගන්නකො. දැන් මේ වගේ භාවනාවක් පටන් ගන්න ඕනේ මේ දේශනාව පළවෙනියටම අදහන කට්ටිය නෙමෙයි. මුලින් ඉඳලා පැවැත් වූ දේශනා 6ම අහමින් විශේෂයෙන් හිත ගැන කතා කරපු කමඨහන් දේශනා දෙකම මීට කලින් කරපුවා අහපු කෙනෙක්ට තමයි මේ කමඨහන ප්‍රායෝගිකව භාවිතා කිරීම වැටහෙන්නේ. ඒ නිසා අද මේ අහන කෙනෙක් අලුතෙන්ම මේ කොටස කළාය කියලා ලොකු තේරුමක් එන්නේ නැහැ. හැබැයි පුහුණු කරමින් එන කෙනෙක්ට මේ කොටස ගොඩාක් ප්‍රතිඵලදායක දෙයක් වෙනවා. මම මොනවද එන ප්‍රතිඵලය කියලා පස්සේ පැහැදිලි කරන්න. කොහොමද කරන්නේ? දැස් පියාගෙන සංසුන්ව මද වේලාවක් නිහඬව ඉන්නවා. නිහඬව ඉන්න බලන්න. දැන් ආපහු කමටහනේදී කරන්න තියෙන එක මතක් කරගන්න. සාකච්ඡාව සහ ශ්‍රවණය තුළින් ඔබ මේ වෙනකොට පැහැදිලි කරගෙන ඉන්නවා. පැහැදිලි කරගෙන ඉන්නවා මොකක්ද? දැනීමක් කියන්නේ හිතට දැනීමක් තුල තියෙන්නේ මොනවද කියලා හොයාන යනකොට හම්බෙච්ච සුද්‍රම වූ අමුද්‍රව්‍ය තමයි සුද්දාෂ්ටක සහ චෛතසික කියන වර්ග දෙක තමයි තියෙන්නේ. සුද්දාෂ්ටක සහ චෛතසික. සුද්දාෂ්ටක වලට කියනවා රූප ධර්ම කියලා. චෛතසික වලට කියනවා නාම ධර්ම කියලා. අභ්‍යන්තර බාහිර අරමුණු වලින් ආයතන අරමුණු වලින් ආව එක රූප ධර්ම. මේ අනිත් ටික විඥානය කියන්නේ නාම ධර්ම. ඕක තමයි දැන් යම් තැනකද පින්නතුනි දැනෙන්නේ එසැනින් ඔබ ගන්න ඕන පරමාර්ථ දර්ශනය මේ උනේ ධාතු දෙකක් එක්වීම පමණයි කියලා. අවධානය ඇහැ ඇරලා පෙනීමක් වෙත යොමු කරන්න. ඔය පෙනුණා කියද්දි වෙලා තියෙන්නේ මොකක්ද? සතර මහා ධාතුත් විඥාන ධාතුවත් කියන දෙක එකට වැඩ කරලා. ඔය දෙක වෙන වෙනම තිබ්බට දැනෙන්නේ එකට වැඩ කර ගමන්ම දැනෙනවා. ඊළඟට අවධානය යොමු කරන්න කනට. ආරම්මණයක් ඔබට ඇහෙනවා වෙනකොටම පිනතුන වෙලා තියෙන මොකක්ද? දැනීමක් හටගත්තා. මොකක් හින්දාද දැනීම හටගත්තේ? සුද්දාෂ්ටක ටික්කුයි විඥානය කියන තත්වයයි දෙක එකට එක්වීමක් වුණා. ඒ කියන්නේ නාම රූප දෙක එක් වුණා. දැනීම වුණා. අවධානය යොමු කරන්න දැන් නාසයට. ඔබට දැන් ගඳක් සුවඳක් කියන ස්වභාවය තේරෙද්දි දැනෙන්න පටන් ගද්දී දැනෙනවත් එක්කම ඒ දැනීම විශ්ලේෂණය කරගන්නට ඒ උනේ සතර මහා ධාතුත් විඥාන ධාතුවත් කියන දෙක එකට මිශ්‍රණය වුණා. ඒ දෙක මිශ්‍ර වෙච්ච පදමට දැනෙන්න ඇති. ඒක වෙන විදිහ අපි ඉස්සරහට ඉගෙන ගන්න. ඊළඟට අවධානය යොමු කරන්න දිවට.
රසක් තේරෙන්න හදාගන්න. මේක දැන් භාවනා කරන වෙලාවක කොහොමම කරන්න ඕනේ ඕනම රස දැනෙන වෙලාවක හිතන්න පුළුවන්. එහෙම තමයි ඕන. රස තේරෙද්දිම තේරුම් ගන්න මේ උනේ ධාතු වර්ග දෙක එකට එකතු වුණා රූප ධර්ම සහ නාම ධර්ම. රූප ධර්ම කියන්නේ සුද්ධාෂ්ටක වලට නාම ධර්ම කියන්නේ චෛතසික වලට. අවධානය යොමු කරන්න ඇඟට මේක බොහොම ඉක්මනින් කරන්න ඕන එකක් සිහියෙන් කරන්න ඕන එකක්. ස්පර්ශයක් අරමුණක් පොට්ටබ්බයක් දැනෙනකොටම හිතන්න ඇත්තටම මේ කතාව වේගෙන් හිතන්න ඕන මොකද්ද මේ උනේ රූප සහ නාම ධර්ම කියන දෙක එකට එක්වීමක් වීමෙන් යමක් හටගත්තා දැනීමක් හටගත්තා. දැන් අවධානය යොමු කරන්න මනසට එහිදී තේරෙන්නේ මතක් වීමට වහල් වෙන්න එපා විශ්ලේෂණය කරගන්න විදර්ශනාත්මක වෙන්න විදර්ශනා කිව්ව එක විශේෂ විදිහට බලන එකට අරමුණ දැනෙද්දිම තේරුම් ගන්න මොකක්ද මෙහිදී රූප නාම කියන වර්ග දෙක එක් වුණා. නාම රූප කියන වර්ග දෙක එක්වීමක් වුණා. ඇහැ අරින්න ආරම්මණයක් දැනෙද්දිම මතක් වෙන්න ඕනේ මොකක්ද? සුද්ධාෂ්ටකයි විඥාන ධාතුවයි එකට වැඩ කළා. ඒ දෙක එක්වීම කියන්නේ දැනීමක් වුණා. දැනීම කියන්නේ නාම ධර්ම සහ රූප ධර්ම වල එකතුවට. දැනීමක තියෙන්නේ එච්චරයි. අනිත් ඔය හිතන ඔක්කොම අයිති එතකොට අවිද්‍යාවට. අවධානය යොමු කරන්න කනට අරමුණක් දැනෙද්දිම තේරුම් ගන්න මොකක්ද? රූප ධර්ම සහ නාම ධර්ම එක්වීමක් වුණා. ඒක තමයි දැනීම කියලා ඔබ කිව්වේ. නාසයට අවධානය යොමු කරන්න නාම ධර්ම සහ රූප ධර්ම වල එක්වීමක් වුණා ඔබට දැනුණා. දැනුණා කියන්නේ එහෙම එක්වීමක් වුණා. සිරුරට අවධානය යොමු කරන්න ස්පර්ශය තේරෙද්දිම තේරුම් ගන්න මොකද්ද? දැනීම කියන එක හැදුවේ ධාතු වර්ග දෙක රූප ධර්ම සහ නාම ධර්ම. අවධානය යොමු කරන්න මනසට අරමුණ දැනෙද්දිම හඳුනා ගන්න රූප ධර්ම සහ නාම ධර්ම දෙක එක්වීමක් තමයි ඔය දැනෙනවා කියන තැනදී සිද්ධ වුණේ. දැන් මේක මේ විදිහට ඊටාම පුළුල්ව ඔබ කිරීමෙන් පින්නතුනි ඔබට ආරම්මන නිසා ඇතිවන මුලාවෙන් බේරෙන්න පුළුවන් නේද? දැන් හිමීට ඇසරලා මේ කමටහන ඉගෙන ගත්ත මේක කරන්න. දැන් මේකේ එක්තරා පියවරක් තමයි අර දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියලා කිව්වේ. අරමුණ දැනුණා දැනීම මාත්‍රයක් හැටියට අරන් අතහැරියා. අරමුණ ඇතුලේ අවිද්‍යාවකට වැඩ කරන්න ඉඩ දුන්නේ නැහැ. අවිද්‍යාවකට වැඩ කරන්න ඉඩ දෙන්නේ යථාර්ථ දර්ශනය අහිමි වුණාම. යෝනිසෝ මනසිකාරය නොදැම්මම සිහියෙන් ඒක තේරුම් ගැනීම නොකලම මේ යථාර්ථ දර්ශනය දානවා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ සිහිය යොදනවා කියන එකට. ඔබ දක්ෂ තරමට ඔබේ සිහිය දියුණු තරමට ඔබට මේක ඉක්මනට දාගන්න පුළුවන් වෙනවා. නේද? එහෙම දාගත්තාම ඒ වෙලෙම ඇත්තටම පරම විසඳුම වෙන්නේ නෑ. ඔයක අත්දැකීම ලබලා ඔබේ හිතට දත්ත එකතු වෙනවා මේ දැනීම් තුල වෙන යමක් නැත කියලා. අන්න එහෙම දැනීම් ආවට පස්සේ ඉබේ හැම එකක්ම දැනෙන්නේ හරි විදිහට විතරයි. දැන් ඔබට වෙන්නේ මේකෙදි වැරදි දත් එකතු වෙලා ඔය උනේ අහවල් එක කියලා අර දැක්ක දේ ගැන වැරදි දේවල් හිතෙන්න වැඩ කරන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ නැති තත්වයට ආවහම මොනම විදිහකින්වත් කෙලෙත් ඇති වෙන්නේ නැහැ. ඒ තත්වයට පැමිණීම කියන්නේ රහත් වීම. ඒ නිසා මේ කමඨහන ඇතුලේ ධර්මයේ කෙලවරටම යන්න පුළුවන් බව තියෙනවා. හැබැයි විනාඩි 5න් නෙමෙයි. විනාඩි 10න් නෙමෙයි. ඔබ කොතරම් හොඳට යෙදෙනවාද කියන එක මත තීරණය වෙන කාලයකින්.
දැන් දාරුචීරියට ගියේ එක වටේයි. නේද? සමහර අයට ටිකක් කල් ගියා. සමහර අය අවුරුදු 25ක් විතර ගිය කට්ටියක් ඉන්නවා. මේක තීරණය වෙන්නේ මොකක් මතද? කාලය. ඔබ කොච්චරක් සුදුසුකම් ලද්දෙක් වෙලා කමටහන යෙදෙනවද? ඒ වගේම කොච්චර උනන්දුවෙන් හරියට නිවැරදිව නිරීක්ෂණය කිරීම සිද්ධ කරනවා. ඒව මත තමයි ඔබට ධර්මය අවබෝධ වීමේ ස්වභාවය වෙනස් වෙන්නේ. හැබැයි යම් කිසි කෙනෙකුට පිටුතුනේ මනාව වැටහුනොත් එහෙම මේ සිදුවීම ඇතුලේ අපිට ගෝචර වෙන හැම දෙයකම තියෙන්නේ ධාතු මත්තකෝ කියන ස්වභාවය විතරයි කියලා. මේ අපි ඉගෙන ගත්ත ඒක නේද? සුද්දාෂ්ටකත් චෛතසිකත්. වෙන විදිහකින් කිව්වොත් රූප ධර්ම සහ නාම ධර්ම. වෙන විදිහකින් කිව්වොත් සතර මහා ධාතු සහ විඥාන ධාතු. මෙතන තියෙන්නේ ධාතු මාත්‍රයක් විතරයි කියලා යම් කෙනෙකුට මේ කමටහන වඩලා තේරුණොත්. නිකන් බෑ වැඩිලා තේරෙන්න ඕන. අන්න එහෙම තේරුණු කෙනාට එතනින් එහාට කෙලෙස් ධර්ම ඇති වෙන්නේ නැහැ. එයාට හොඳ සංවරයක්, හොඳ විමුක්තියක් අත්පත් කරගන්න පුළුවන්. නේද? එතකොට දැන් මෙතනදී සිදුවෙන වරද නිසා නේද ඔබ ලෝකයට ලෝභ කරන්නේ? මෙතනදී සිදුවෙන වැරද්ද නිසා නේද ඔබ ලෝකයට ලෝභ කරන්නේ? ඇයි? මේ ඇහැට වැටෙන සුද්දාෂ්ටකය ධාතු සමුච්චයක් කියලා ඔබ හඳුනා නොගෙන පුද්ගල වස්තු ස්වභාවයෙන් හඳුනා ගන්නවා. අගේවල් දානවා. අයිතිකාරයෙක් මවනවා. ඒවා ධාතු කියලා කවදාද අපිට මීට කලින් හිතුනේ? කවදාවත් හිතුන්නේ. අපි හිතුවේ මම බලනවා කියලා. නේද? අපි හිතුවේ එයා අපිට යාව පෙන්නනවා කියලා. නේද? මේ සිදුවීම ඇතුලේ තියෙන අවිද්‍යාව තමයි ඔබගේ රාග, ద్వේෂ, මෝහ, මද, මාන උස්වේ. නේද? මතක තියාගන්න මේ තමයි හිත පිළිබඳව ධාතු මනසිකාරය. මේ තමයි හිත පිළිබඳව ධාතු මනසිකාරය. හිත කියන එකේ තියෙනවා සුක්කුම වූ සුද්දාෂ්ටක සහිත ස්වභාවයක්, රූප ධර්මතාවය කියලා. ඒ එළියෙන් එන බාහිර එක නෙමෙයි මේ විඥානය තුළට ගෝචර කරගත් එක. නේද? ඊළඟට චෛතසික ධර්ම තියෙනවා. ඔය දෙකේ එක්වීමෙන් තමයි විවිධ දැනීම් නිර්මාණය වෙන්නේ නේ. ඉතින් මේ කියන්නේ අපි නෙමෙයි, මේක තමයි බුදුහාරන්ගේ නාම රූප පිළිබඳ පැහැදිලි කිරීමේ පැහැදිලි කරන්නේ. ඒතර පංච උපාදානස්කන්ධ හටගන්නේ මෙතනමයි කියලා අපි පැහැදිලි කරගමු. ඊළඟ දේශනාවලදී අපි තාම පැහැදිලිව ඒ පිළිබඳව පැහැදිලි කරගන්න පුළුවන්. ඒතර මේ කොටස ඒ නිසා ඉතාම හොඳට ඔබ කරුණු තේරුම් ගැනීමක් කරන්න ඊට වඩා වැදගත් වෙන්නේ මේක පුහුණු කිරීමක් විදිහට කරමින් බාහිරින් එන ආරම්මන ගැන අවිද්‍යාව මුල් වෙලා වැඩ කරන්න දෙන්නේ නැති පුරුද්දක් ඔයාලගේ ජීවිතයට හදා. ඒකට දැන් ක්‍රම කීපයක් තියෙනවා. එන අරමුණ අතහැරලා දැනිච්ච දැනීම තේරුම් ගැනීම ක්‍රම 3ක් මේ වෙනකොට ඔබ දන්නවා. සිතක් කියලා ඒ ආව දැනීමක් පමණක් කියලා ගන්න එකක්. ඊළඟට සම්මුති වශයෙන් එහි තිබෙන කොටස් දැන ගැනීම, අමුද්‍රව්‍ය දැන ගැනීම කරමින් ආයතනය, ආරම්මණය, විඥානය කියලා නම් 3කින් හඳුනාගෙන එක තව ක්‍රමයක්. එතකොට බාහිර ආව ආරම්මණය ගැන විකාර හිතෙන එක නතර වෙනවා. මේ බුදුහාරෝ කලේ උපක්‍රමයක් නේද? ඊළඟට 3වෙනි ක්‍රමය තමයි පරමාර්ථ වශයෙන් බැලුවහම දැනීමක් තුල තියෙන්නේ නම් 3ක් තිබ්බට කලින් වර්ග 2යි. එකක් සුද්දාෂ්ටක, අනිත් එක නාම ධර්ම හේවත් චෛතසික කියලා. ඔන්න ඔබ ඉගෙනගෙන දැන් තියෙනවා මේ එන හැම දැනීමක්ම යනෝ නාම සහ රූප කියන ධාතු වර්ග දෙකේ සංකලනයක්, ක්‍රියාකාරීත්වයක් පමණයි කියනවා. නේද? අපි කියන්නේ මේක පුහුණු කරන තරමට පින්නතුනේ ඔබට පුළුවන් ඉතාමත් හොඳින් මේ ලෝකයට තියෙන තෘෂ්ණාවෙන් බේරෙන්න. ඒත් සූත්‍රවල තියෙනවා තණ්හාව උපදින්නෙත් මේ තැන් වලමයි, තණ්හාව දුරු කරන්න තියෙන්නෙත් මේ ආයතන විග්‍රහයේදීමයි. ettesa තණ්හානුසයා කියලා තියෙන. එතනමයි තණ්හාව උපදින්නේ. ඒකමයි තණ්හාව උපාදානමේ ඔක්කොම බවට
පරිවර්තනය වෙන්නේ. මෙතනමයි කර්ම හැදිලා පටිච්ච සමුප්පාදේ වැඩ කරන තත්ත්වෙට මේ කියන්නේ. දුරු වෙන තත්ත්වය හදන්න ඕනෙත් මේ නිරීක්ෂණය ඇතුළෙම තියෙන යථාර්ථ නිරීක්ෂණයක. ඒ නිසායි කිව්වේ යථාභූත ඥානය ඇති ඇත්තෝ කෙලෙස් හදන්නේ නැහැ කියලා. නේද? අපි මේ කරන්නේ ඒක කරන එක නෙමෙයි තාම. ඒක කරන්න ඕන පුහුණුව හදාගන්න එක. මේ විදියට කරලා තමයි අපිට යථාභූත ඥානය ලබන්න වෙන්නේ. දැන් බලන්නකෝ මේ වෙනකොට හිත කියන්නේ එකක් කියලා වගේ අරන් තිබිච්ච එක කොච්චර වෙනස් වෙලාද? දැන් අපිට තේනවා ජීවිතය කියන්නේ හිත පරම්පරාවක් කියලා. ඇහි එකක් අට ගන්නවා, කනේ එකක් අට ගන්නවා, නාසය එකක් අට ගන්නවා, සමහරට ඇහෙම එකක් අට ගන්නවා, ඒක නැතිවලා ආය එකක් අට ගන්නවා. ඔහොම යන්නේ. ඉවරයක් නේ. නිදාගන්න නෙවෙයි නම් ඉන්නේ කොහේ හරි ආයතනයක හිතක් අට ගන්න. මේ අපි හිතාන හිටියේ උපතින් ඉඳලා මැරෙනකම් අපිට තනි හිතක් තිබ්බා කියලා. නමුත් දැන් පරිශ්‍රණයෙන් තේරලා තියෙනවා එහෙම නෑ. හිත කියන්නේ දැනීමකට අලුත්ම බඩු ටිකකින් අලුත්ම දැනීමක් හැදිලා ඒ බඩු ටික ඉවර කරලා තමයි ඊළඟ දැනීම හදන්නේ. ඇහේදී ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් එකතු වෙලා හදන හිත ඇහේම නිරුද්ධ වෙනවා. ඒක එතනින් එහාට ඒකම යන්නේ කනට. ඒකම යන්නේ මනසට. ඒකම යන්නේ වෙන ආයතනයකට. නේද? මදුපිණ්ඩික සූත්‍රය ඉතාම පැහැදිලිව තියෙනවා මනස ගැන වෙනම ප්‍රකාශනයක් මේ විදිහටම සමාන වචන වලින්. මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝවිඤ්ඤාණං. දැන් බලන්නකෝ මනසයි ධර්මයි මනෝවිඤ්ඤාණයයි එකක් නම් මෙහෙම කතාවක් කියන්න ඕනද? දැන් ඇහැ ගැන කියනකොට කියනවා ඇහැයි රූපයයි විඤ්ඤාණයයි තුන එකතු වුණාම දැනීම හට ගන්නවා. ඒ වගේම මතක් වීම විග්‍රහ කරන්නේ කොහොමද මේ සූත්‍රේ? මනංච පටිච්ච ධම්මේච මනසයි ධර්මාරම්මණයයි මනෝවිඤ්ඤාණයයි කියන තුන එක් වුණාට පස්සේ සිදුවෙන සිදුවීමකින් දැනීම වෙනවා කිය. එතකොට ඒ අර්ථයෙන් ගත්තම මේ මනස කියන්නේ අරමුණු අදින තැනකට කියන නමක්. නේ? ධර්මාරම්මණ කියන්නේ එන අරමුණු වර්ගයට කියන නමක්. මනෝවිඤ්ඤාණ කියන්නේ එහිදීත් එන අරමුණ දැන ගැනීමට පහළ වෙන මේ කියන මූල චිත්තයේ විසින් උත්පාදනය කරන චෛතසික 52ක කට්ටලේට කියන විඤ්ඤාණ කියන නාමයක්. ඒක ආයතන 6 කිසිම වෙනසක් නැහැ. නේ? ඇතම් ආචාර්ය වතවාද තියෙනවා මේක ගැන විවිධ දේ සඳහන් කරන. ඒවා අභිධර්මයේ ලියන මුල් කාලේ පවා. හැබැයි ත්‍රිපිටකයේ මුල් සූත්‍රවල ඊටාම පැහැදිලිව මේක පැහැදිලි කරලා තියෙනවා. අපි මේකේ චෛතසික ක්‍රියාත්මක වෙන විදිහ ඊළඟ කමටහනදී ඉගෙන ගන්නවා. එතකොට පැහැදිලි වෙයි චිත්ත වීතියක තියෙන දේත් මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන දේත් ඊටාම සමානයි කියලා. එතකොට මුළු චිත්ත වීතියක් සහ මදුපිණ්ඩික සූත්‍රයේ විග්‍රහ කරන ආයතනයකට අරමුණක් ඇවිල්ලා ඒක කර්මයක් බවට ප්‍රපංචයක් බවට පත්වීමත් කියන දෙක එකම දේ විස්තර කරපු ආකාර දෙකක්. වචන විතරයි වෙනස්, සිද්ධිය එක හා සමානයි. නේද? ඒ නිසා මෙතනදී මතක තියාගන්න එහෙමනම් ඔබ දකින්න පටන් ගන්න ආයතන 6ෙන්ම දැනෙන දැනීම් හැදෙනවා නැති වෙනවා වගේ සිද්ධ වෙන ස්වභාවයන් හැටියට. නේද? කියන්නේ මේ කමඨාන් වඩනකොට ඔබට තේරෙන්න ඕන වෙනම කොටසක් තියෙනවා. අපි ඒක මේ දේශනාවලට අන්තර්ග්‍රහණය කරන්නේ ඇතුළත් කරන්නේ. ඇයි? ඒක තේරෙන්න ඕන ඔබ කමඨාන වඩනකොට, පුහුණු වෙනකොට, තේරෙනකොට, ප්‍රඥාව ලබනකොට, අවබෝධය ලබනකොට තේරෙන සියුම් කරුණු හැටියට. අපි ඒවා කිව්වොත් ඔබ ඒවා හොයනවා. ඔබ ඒවා මවනවා. සමහර විට මේ කියනවත් වැඩි වෙන්න පුළුවන්. මේ කියනවත් වැඩි වෙන්න පුළුවන්. ඔබගේ ඥාන ප්‍රමාණය අපි සලකා දන්න නිසා දාරුචීරියට කිව්වා වගේ චූට්ටක් ඔබට කියලා බෑ. දාරුචීරියට කිව්වේ දිත්තේ දිත්ත මත්තන් තුතේ තුත මත්තන් මුතේ මුත මත්තන් කියලා විතරනේ. රහත් වුණා. එහෙම කියලා තිබුණේ දාරුචීරියට විතරනේ බුදුහාරොත් එහෙම දේශනා කළ තිබි කාටද? දාරුචීරියට විතරයි. නේද? අනිත් සියලු දෙනා හුඟක් දෙනකොට මේක විස්තර කරලා කියලා දෙනවා. ඒ නිසා අපි යම් ප්‍රමාණයකට මෙහි ඔබ දැනගත යුත්ත සලකා බලනවා. ඒ අනුව තමයි මේ මූලික පැහැදිලි කිරීම සිද්ධ කළේ. මේක තව එක භාවනා අභ්‍යාසයක් තියෙන තැනක් මේ විවරණය. මේකදී අපි කියන්නේ නාම රූප භාවනා කමඨහන. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මොකද ඒක සරලව ආයතන වලින් අරමුණු දැනීම් ක්‍රියාවලිය ඇතුලේ පංච උපාදානස්කන්ධයක් හැදෙනවා.
පස්සේ ඒකේ තියෙන නාම රූප කියන දෙකට සාට බෙදන්නේ ඒ ආයතනෙන් අරමුණ දැනීම සිද්ධ වෙනකොට හටගන්න මුල් අවස්ථාවේ තියෙන මේ කියන රූප ධර්ම සහ නාම ධර්ම කියන දෙවර්ගය. මොනවද? සුද්ධාෂ්ටක සහ චෛතසික කියන වර්ග දෙක. එහෙනම් වෙන් කරලා හඳුනා ගන්න බැරි වුණාට තේරුම් කරගන්න පුළුවන් දෙකක් තියෙන බව. එහෙම පුළුවන් නේද? අපිට තාම වෙන් කරලා හඳුනා ගන්න බෑ පිටුතුනේ ඇත්ත. අපිට නාමයේ බලන්න වෙන විදිහකුත් නැහැනේ. හිතා ගන්න තමයි තියෙන්නේ. එතකොට තේරුම් ගන්න පුළුවන්. මේ දැනීම හටගන්න සුද්ධාෂ්ටක කියන ධාතු වර්ගයේ දෙපැත්තෙන් එකතු වෙලා හරියට නිකන් ඒක ඔයාලගේ ගේ ඉස්සරහ කඩෙනුයි තව ටවුමේ කඩේකුයි දෙකකින් එකම ව්‍යංජනේ ගත්තා වගේ. අපි දුම් පරිප්පු කියලා. මේ දෙකම කඩවල් දෙකකින් ගත්තා වගේ තමයි අභ්‍යන්තර ආයතනයි බාහිර අරමුණයි කියන්නේ. දෙකම සුද්ධාෂ්ටක. හැබැයි එකක් ඇතුලෙන් යන තියෙන අනික එළියෙන් යන තියෙන. මේ සිද්ධිය වෙනකොට ඒ හින්දා තමයි සම්මුති නම් දෙකක් තිබුණේ. නේ? අපි කියනකොට කියනවා ගේ ඉස්සරහා කඩේ පරිප්පු කියලායි හන්දියෙන් ගත්ත පරිප්පු කියලායි. හැබැයි පැකට් එකේ තියෙන එකම අයිතිකාරයාගේ නම. නේද? පැකට් වලත් එක නම් තියෙන්න පුළුවන්. කඩලා ගත්තම තියෙන්නේ එකම වර්ගයේ යට වර්ගයක්. නේ? මුලටම ගියවම ආපහු එකක් වෙලා එක ගන්න පුළුවන් එක නම් ගහපු තැන් වලින්. ඒ වගේ තමයි මේ අභ්‍යන්තර ආයතන බාහිර කතාව කියන සම්මුතිය. ඒ දෙකේ දෙවර්ගයක් නේ. තියෙන්නේ මොනවද? ධාතුන් නැත්තම් සුද්ධාෂ්ටක කියන ධාතු වර්ගය. ඒකයි මෙතනදී මේ දෙක එකක් හැටියට පස්සේ සැලකුවේ දැනීමක තියෙනවා දේවල් තුනක්. ඒවා ධාතු වශයෙන් ගත්තහම වර්ග දෙකක්. ඒ කියන්නේ ඉස්සල්ලා වඩපු කමටහනම වඩන තව ගැඹුරු ක්‍රමයක් හැටියට තමයි මේක අපි කතා කරේ. නේද? මේක තමයි ඕනේ ඇත්තටම සර්වනික්ලේශී භාවයට යන්න. ඇයි මේක වඩපුවාම තමයි තේරෙන්නේ පිටින් එන ඔක්කොම අරමුණු සුද්ධාෂ්ටක නේද කියලා. නේද? දැන් මේක වඩන්න ඉස්සරලා ඇත්තටම අපි කියනවා ඔබ කායානුපස්සනාවත් එක්ක යන ධාතු මනසිකාරය කරලා තියෙන්න ඕන. ඒකේ තියෙනවා ඇඟ සුද්ධාෂ්ටක හැටියට ගැනීම වගේම මේ පරිසරයේ තියෙන හැම බඩුවක්ම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා හැටියට ගැනීම කරන්න කියලා. ගැනීම කියන්නේ එහෙම පරීක්ෂා කරලා හඳුනා ගන්න කියලා. නේද? අන්න ඒ වගේ කමටහන් වැඩූ ගායෙක්ට මෙතනදී දැන් පහසුයි. එයා දන්නවා එතකොට මේ බාහිර තියෙන ෆෑන් එක මේ තියෙන මේ කොට්ටේ හරි මෙට්ටේ හරි පුතුව හරි ඇඳ හරි ඩෙත් එක හරි මේවා මොනවද? ඒවත් සුද්ධාෂ්ටකක් තමයි කියලා. එවැනි උත්තමයෙක් දන්නවා මැණිකේයි ගලු ගලෙයි මේ එක එකකෙත් වෙනසක් නැහැ කියලා. නේ? දැන් ඒක නිකම් මෙන්නේ නැහැ කොහොමද එන්නේ? ධාතු මනසිකාරය අවංක චේතනාවේ වඩන්. කරන්නම් වාලේ කරන්න එපා. කවුරු හරි සජ්ජායනා කළාම සජ්ජායනා කළාට මේක වැඩක් නේ. ඔබ අවබෝධයේ පිණිස පුහුණු කරන්න පිණුතුනි. අවබෝධයේ පිණිස පුහුණු කරපුවාම ඒ පුහුණුවේ නිමාව කියන්නේ මතක තියාගන්න මේ අවබෝධයේ උපරිමය. නේද? අපි මේ පෙන්වන්නේ ඔබට ඡායාවක්. ඔබ මේ හරියට වැඩුවොත් ඒකාන්තයෙන්ම නිමාව දක්වා ඔබට යන්න පුළුවන් බව බුද්ධ දේශනාවේ තියෙන ධර්මයේ නෛර්යානිකත්වයේ පැහැදිලි කරන බව තේරෙන්නේ. නෛර්යානිකත්වය කියන්නේ නිවන් දැකිය හැකි බව. ධර්මයේ එහෙම කතාවක් තියෙනවා. මොකද නිවන කියන්නේ? ලෝභක්කයෝ නිබ්බාණං, දෝසක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං. ලෝභ දේශ මෝහ ඇති වෙන්නේ නැත්තෙක් බවට පරිවර්තනය වීමට තමයි නිවන් දකින්නවා කියන්නේ. ඒ ඇති වෙන්නේ නැත්තෙක් වෙන්න නම් ලෝභ දේශ මෝහ ඇති වෙන විදිහේ අවිද්‍යාව ඔබේ හිතෙන් නිරුද්ධ වෙන්න ඕන. අවිද්‍යාව ඔබේ හිතෙන් නිරුද්ධ වෙන්න. ඔබ හිතන්න මේ කමටහනෙන් එහෙම වෙන්නේ නැද්ද කියලා. අර ධාතු මනසිකාරයෙන් කරපු කමටහනෙන් එහෙම වෙන්නේ නැද්ද කියලා ඔබ හිතන්න. ඔව් දැනෙනවා නම් ඔබට දැන් තියෙන්නේ හොඳම තෝරා ගැනීම සිද්ධ කරන්නට හොඳ තීරණයක් ගැනීම. නේද? කැමැත්තෙක් ඉන්නවා නම් පැවිදිභාවයටපත් වෙලා ගැඹුරට මේ පිළිබඳ අධ්‍යයනය කරන්න, එහෙම කැමති පිරිමි අයටත්, එහෙම කැමති ගැහැණු අයටත් ඕනෑ තරම් අපට උදව් කළ හැකි. ඕනෑ තරම් අපිට උදව් කළ හැකි. මේ සඳහා කැමැත්ත ඇත්තටම තියෙනවා නම් වෙන වෙන අවශ්‍යතාවලට මහාන වෙන්න එපා. වෙන වෙන ප්‍රශ්න විසඳ ගන්න මහාන වෙන්න එපා. ඒක ගැලපෙන්නේ නැහැ නේද? යෝග්‍ය නැහැ, ඒක වංචනිකයිනේ. හැබැයි මේ දේ සඳහා උවමනාව ජනිත වෙලා නම්
අපි ආයතන වශයෙන් මහා සංඝරත්නය සූදානම් ඔබට මේ ගමන් මාර්ගයේ යන්න අත්වලක් දෙන්න. ඒ වෙනුවෙන් අපිට පුළුවන් ඔබව බලාගන්න දායකයෝ ඔබව බලාගයි. අපිට පුළුවන් එක මෙහෙයවීමක් කරන්න. මොකද අපිට අපේ සල්ලි නෙවෙයිනේ තියෙන්නේ නේද? දායකයෝ ඔබ මේ ගමනට එන කට්ටිය පෝෂණය කරන්න දෙන ප්‍රත්‍ය අපි ළඟ තියෙන්නේ. ඒ ප්‍රත්‍ය තව කවුරු හරි ඇවිල්ලා පරිභෝජනය කරාට අපිට ප්‍රශ්නයක් නෑ. ඒක අපිම පරිභෝජනය කරන්න ඕන සංඥාවක් සාමාන්‍යයෙන් මහා සංඝරත්නයට නේ. පූජා කරෙත් ඔක්කොටම නිසාංගික කරලා. නේද? ඒ නිසා ඔබට අවශ්‍යයි නම් ඔබට ඒ සඳහා හැකියාව තියෙන තත්වයක ඔබ ඉන්නවා නම් අපිට පුළුවන් මේ ගැඹුරු ගවේෂණය සඳහා ඔබට ඉතාම හොඳට උදව් කරන්න. ධර්මයේ ඉතාම පැහැදිලිව පෙන්නතුනි පැහැදිලි කරා මේ ක්‍රියාවලියේ සිද්ධ වෙන විදිහ ඊළඟ දේශනාවටත් අවශ්‍ය වෙන නිසා මම ඒ පිළිබඳ පොඩි හඳුන්වා දීමක් කරලා මේ දේශනාව නිමාවට පත් කරනවා. ඔබ දැන් දන්න සරල තැන නැත්තම් සරලවම තේරිලා තියෙන තැන තමයි මෙන්න මේ කාරණාව. මොකද්ද? ඇහැ කියලා ආයතනයක් ඔයාලා ළඟ තියෙනවා. දන්නව නේද? ඒක හම්බුනේ කර්ම ශක්තියේ බලයෙන්. කර්ම ශක්තියේ බලයෙන්. එමෙ එකක් නෙමෙයි 6ක් හම්බෙලා තියෙනවා. එහෙම ආයතන 6ක් ඔයාලට තියෙනවා. 6ක් හම්බුණාට කිව්වෙත් ඉපදුනා කියලා. ඔයාලා අහලා තියෙනව නේද? දැන් උපත විස්තර කරන තැන තියෙනවා කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති ජාති කියලා. එතකොට මේ කියන ආයතන 6ක් ඔබට ඇති වෙලා තියෙන විපාකයට. දැන් එහෙම ඔන්න ඔබ ඉපදිලා ඉන්නෝ. නේද? ඒ ඉපදිච්ච ඔබට දැන් තියෙන්නේ සලායතන පච්චයා පස්සෝ ආදී වශයෙන් සිද්ධ වෙන කටයුත්තට ලක් වෙමින් වාසය කරන්න. ඒක තමයි මේ මදුපිණ්ඩික සූත්‍රයේ දේශනා කරේ. ඔය ඇහැට රූප වැටුනම ඉබේ අවධානයේ පැත්තට යොමු වුණොත් එහි හට ගන්නවා ඔය අරමුණ සමග ගනුදෙනු කිරීම සඳහාම පහළ වෙන ශක්තියක්. ඒකට තමයි කියන්නේ විඥානය කියලා. මතක තියාගන්න ඒ පහළ වීමත් වෙන්නේ කර්ම විපාකකින්. මේක ධර්මයේ කියනකොට කියනවා ආයතනයත් විපාකයක්. ආයතනයට ගෝචර අරමුණ සිලෙක්ට් වෙන්නේ තේරීපත් වෙන්නේ විපාක උරුමයක් අනුව. ඊට පස්සේ ඒ ආරම්මණයට මේ ධාතුමය විඥානයේ පහළවීම නැත්තම් මේ චෛතසික මට්ටම පහළවීමත් විපාකයක් කියලා. එතනින් එහාට වර්තමානයි. එතනින් එහාට තියෙන කාර්ය මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා. කොහමද? මේ විඥානය ඇතුලේ තියෙනවා පින්නතුනි චෛතසික ප්‍රධාන වර්ග කීපයක්. ප්‍රධාන වර්ග කීපයක්. අභිධර්මයේ සංග්‍රහ කරන විදිහට පැහැදිලි කළොත් ඒ චෛතසික 52 බෙදෙනවා ප්‍රධාන කොටස් 3කට. එකක් තමයි පව් සිද්ධ කිරීමට දායක වෙන චෛතසික. මොකද්ද කියන නම? අකුසල චෛතසික. 14ක් තියෙනවා. ඊළඟට පින් සිද්ධ කිරීමට සම්බන්ධ වෙන දායක වෙන උදව් කරන සහාය දක්වන චෛතසික. ඒවා 25ක් තියෙනවා. 25ක් තියෙනවා. දැනටම 39යි නේද? 25යි 14යි. ඊළඟට තියෙනවා කුසල අකුසල දෙකටම වැටෙන්නේ නැති චෛතසික කියලා 13ක්. ඒකේ තියෙනවා වර්ග දෙකක්. එකක් හැම හිතකම අනිවාර්යෙන් යෙදෙන චෛතසික. ඒවට අපි කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. හැම හිතක් කිව්වම ඇත්තටම අයිති වෙන්නේ ආයතන 6න් හටගන්න හැම එකක් කියන එකම නේද? මොකද ඒ හිතෙන් 6 විතරනේ සිත් හටගන්නේ. මේ හැම හිතකම මේ චෛතසික පහළ වෙනවා. ඒ ඉඳන් සබ්බචිත්ත දැන් සබ්බ කියන්නේ සියලු, චිත්ත කියන්නේ දැනීම, සාධාරණයි කියන්නේ පොදුයි කියන එක. සියලු දැනීම් වලදී මේ කට්ටිය ඉන්නම ඕන. ඉන්නේ මොනවද කියලා හොයාගත්තාමත් අනිවාර්යෙන් ඉන්නව ඇති කියලාත් ඔයාලට හිතා ගන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ඒකේ ඉන්නවා සංඥා චෛතසිකය. කොයි ආයතනයෙන් පහළ වුණත් හඳුනා ගැනීමක් වෙන්න එපා නේ. කියන්නේ හඳුනා ගැනීමක් වෙනවමනේ. ඒ කියන්නේ සංඥා චෛතසිකය යෙදිලා. කොයි ආයතනයෙන් පහළ වුණත් ඒ ආවරමුණ සම්බන්ධයෙන් අපිට හැඟීමක් ඇති වෙනවනේ. ඒ අරමුණේ රස බැලීමක් විදිහට. ඒකට කියනවා වේදනා කියලා. වේදනා චෛතසික. කොහොම මේ තියෙන චෛතසික 5ක් මේ 7ක් තියෙනවා අභිධර්මයේ විදිහට. අභිධර්මයේ විදිහට 7ක් හම්බ වෙනවා පින්නතුනේ. සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා.
අන්‍ය සමාන කියලා එහෙම නැත්නම් අර කුසල අකුසල දෙකට වැටෙන්නේ නැති කාණ්ඩ තියෙන 13න් 7ක්. ඊළඟට තව 6ක් තියෙනවා කුසල අකුසල දෙක සමගම යෙදිය හැකි වගේම ඕනනම් ඒ දෙකම සමග නොයෙදීද සිටිය හැකි. ඒ කියන්නේ එකට හරිය අමුතු කට්ටියක්. කුසලයේ එක්කත් ඕන යෙදිලා කුසලයේ වැඩි අඩු කරන්න දායක වෙන්නත් පුළුවන්. අකුසලයේ එක්ක යෙදිලා අකුසලයේ අඩු වැඩි කරන්න දායක වෙන්නත් පුළුවන්. ඕන යෙදෙන්නේ නැතුව නිකන් ඉන්නත් පුළුවන්. අර අකුසල් වලට තියෙනවනේ අකුසල් එක්ක අනිවාර්යයෙන් යෙදෙනවා වගේ එකක්. කුසල් වලට තියෙනවනේ කුසල් එක්ක යෙදෙනවම වගේ එකක්. මේවා හැම නෑ ඒවට කිසිම තර්කයක් නැහැ. ભેදයක් නැහැ. ඒවට අපි කියනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. ප්‍රකීර්ණක චෛතසික කියලා. ඔය අභිධර්මයේ චිත්ත විග්‍රහයේදී භාවිතා කරන විදිය. ඕක සමග පුංචි පුංචි වෙනස්කම් සූත්‍ර පිටකය හා සැසඳීමේදී නැතුවාම නෙමෙයි. කියන මදුපිණ්ඩික සූත්‍රයේ විවරණය කරමින් යනකොට සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ම කියවිලා නැහැ. ඔය ජීවිතේන්ද්‍රයේ ඒකාග්‍රතාවය කියන චෛතසික එනමින් කියවි නෑ. හැබැයි ඉතින් ඒවා තියෙන්න පුළුවන්. ඒවා නොතිබෙන්නට ඕනය කියලා කියන්න තරම් ලොකු තර්කයකුත් මේ මදුපිණ්ඩික සූත්‍රයේ නෑ. හැබැයි ක්‍රියාකාරීත්වය කියන කතාව අරමුණක් දැනීමට තරම්ම අත්‍යවශ්‍යද කියන එක. යෙදුනට අත්‍යවශ්‍යද කියන එක. එතන චූටි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක විවෘතයි ඕනම කෙනෙක්ට සාකච්ඡාවට භාජනය කරන්න මේ සූත්‍රවල සහ අභිධර්මයේ තියෙන විදිහේ යම් යම් ඒ වගේ දෙවිදි තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ධ්‍යාන 5ක් තියෙනවා අභිධර්මයේදී ධ්‍යාන 4ක් තියෙනවා සූත්‍ර පිටකේ. කාටවත් කියන්න බෑ ධ්‍යාන 4ක් පිළිගන්න කෙනා හරි ධ්‍යාන 5ක් පිළිගන්න කෙනා වැරදි කියලා. අභිධර්මයේ විදිහට ගත්තොත් 5ක් පිළිගන්න වෙනවා. සූත්‍ර පිටකයේ විදිහට ගත්තොත් 4ක් පිළිගන්න වෙනවා. ඒ වගේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ධර්මය කියන්නේ එහෙම විවිධ ණය තියෙන විවිධ විග්‍රහ තියෙන ඒ විග්‍රහවල ආචාර්ය මතවාදයන් ඕනම කෙනෙක්ට උපදින්න පුළුවන් එහෙම එකක්. ඒ නිසා අපි හුඟක් කැමති දේශකයෙක් තව දේශකයෙකුගේ දේශනයක් ඉතා හොඳින් විමර්ශනය කිරීමට ලක් වෙනවා නම් දොටු ගමම්ම ඒකට කලබල වෙලා විවිධ විදිහේ දෝෂාරෝපණ කිරීම දැන් අද වර්තමානයේ සිද්ධ වෙනවනේ නේද? ඒක තරම්ම ධර්මයෝග්‍ය නෑ වගේ හිතෙනවා. ධර්මයෝග්‍ය නෑ වගේ යෙදෙනවා හිතෙනවා. ඒකට ඊට වඩා මේ විවිධ ණය තියෙනවද කියලා බලන එක හොඳයි. නේ? හරි. එහෙම බලනකොට දැන් අපිට භාවනා යෝගීන් සඳහා පැහැදිලි කරද්දී ආරම්මණයක් දැනීමේ සිදුවීම පැහැදිලි කිරීම සඳහා පින්නතුනි මේ චෛතසික ඊටාම සරල ක්‍රමයකට තව හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි එක චෛතසික ටිකක් තියෙනවා මේ වැඩේ ක්‍රියාත්මක කිරීමට දායක වෙන ස්වરૂපය අනුව ඒවාට ප්‍රමුඛතාවයක් තියෙන විශේෂතාවයක් තියෙන අනිවාර්ය භාවිතයක් යෙදෙන චෛතසික. එහෙම ඒවා 7ක් තියෙනවා කියලා අපි ධර්මයේ කියන්නේ අපි 7ම ගමු. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීවිතේන්ද්‍රිය ඒකාග්‍රතාවය කියලා. මේ 7ක් ගැන කතා කරනවා විශේෂ කාර්යයන් 5කින් වෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන චෛතසික 5 මේක නැතුව ඇත්තටම හිතක් හදන්න බෑ. ඒ කියන්නේ අර 52 කණ්ඩායමේ නායකයෝ 5 දෙනෙක් වගේ මේ 5 දෙනාටත් නායකයෙක් වගේ තමයි මනසිකාරය කියන මෙහෙවන බලය තියෙන කෙනා. එයා තමයි මේ ඔක්කොම මෙහෙවගෙන වැඩේ සිද්ධ කරගන්නවා වාගේ පේන්නේ. ඊළඟට මේකේ තියෙනවා එක්තරා චෛතසික කොට්ටාසයක්. ඒ චෛතසික පිනතුනි මේ අරමුණේ ගුණය තීරණය කරන්න දායක වෙන චෛතසික. ඒකේ තියෙනවා දෙවර්ගයක්. ඒ තමයි කුසල චෛතසික සහ අකුසල චෛතසික. ඒ දෙකෙන් කුසල આવොත් හිත හොඳ හිතක් එනවා. අකුසලයේ આવොත් හිත නරක හිතක් බවට අකුසල හිතක් බවට පත් වෙනවා. නේද? ඒ වගේ දායකත්වයෙන් වෙන්නේ හිතට පිරිසුදු බව හෝ අපිරිසුදු බව කියන ගුණය පැමිණීම. පිරිසුදු බව හෝ අපිරිසුදු බව කියන ගුණය පැමිණීම තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට තව ටිකක් තියෙනවා. අර ප්‍රකීර්ණක චෛතසික කියලා කිව්ව ටික ඇත්තටම. ඒ ටිකෙන් වෙන්නේ මේ පැමිණුණු ගුණයේ තීව්‍රතාවය අඩු වැඩි කිරීම. මේ පැමිණුණු ගුණයේ තීව්‍රතාවය
අඩු වැඩි කිරීම. කර්ම විපාකයක් විදිහට කිව්වොත් මේක මේ වගේ. ඔය ගුණේ තීරණ කරන කර්ම වලින් ඔබ අපායට හෝ දිව්‍ය ලෝකයට තෝරනවා. බලය තීරණය කරන ප්‍රමාණය තීව්‍රතාවයේ තීරණය කරන කර්ම වලින් තමයි නැත්නම් චෛතසික වලින් තමයි කොයි අපායටද කොයි දිව්‍ය ලෝකයටද කියලා වගේ දේවල් වල උස් පහත් ભેදයන්ට දායකත්වය හම්බෙන්නේ. තේරුණාද? එතකොට මේ අර කිව්ව ටිකම පැහැදිලි කරපු තව ටිකක් විදියක්. කිසිම වරදක් නැහැ අරකේ තියෙන විදිය, කිසිම වරදක් නැහැ මේකේ තියෙන විදිය. ඒ චෛතසික 52ම තමයි සිදුවෙන කෘත්‍ය අනුව සිදුවෙන ඵලය අනුව මේ විග්‍රහය කරලා තියෙන්නේ. සියලුම දැනීම් සඳහා දායක වෙන අරුතෙන් තබ්බචිත්ත සාධාරණ චෛතසික, හිතට ගුණය ලබා දෙන අරුතෙන් කුසල අකුසල චෛතසික දෙකෙන් එකයි තමයි එකවරක වැඩ කරන්නේ. කට්ටල දෙකෙන් එකවරෙන් නැහැ කියනෝ. ඒක චිත්ත නියාමයේ තත්වයක්. ඊළඟට ඒ ගුණය අඩු වැඩි කිරීමට තමයි අර ප්‍රකීර්ණක චෛතසික දායක වෙලා තියෙන්නේ. ඒවා යෙදෙන්නත් පුළුවන් නොයෙදෙන්නත් පුළුවන් කියන කතාව පැහැදිලි. කොහොම හරි ඔන්න ඔහොම මේ චෛතසික ගැන දල දැනීමක් දැන් දැනගෙන සිටීම වැදගත් අපේ ඊළඟ දේශනාවේදී සිදුවෙන කාර්යභාරය විස්තර කර ගැනීම කියන අවස්ථාවට. දැන් හිතක් හැදෙනවා ඇත්ති පින්නතුනේ. එතකොට නිකන් ව්‍යංජනයක් ඉදෙනවා වගේ තමයි. අනිවාර්යෙන් දාන දේවල් ටිකක් තියෙනවා. ගොඩක් තියෙන බඩු වලින් තෝරගෙන එක පැත්තක විතරක් තියෙන බඩු වලින් කැමති ඒවා විතරක් දාන්න ටිකක් තියෙනවා. ඒක හැදුනට පස්සේ ඒකෙම ගුණය අඩු වැඩි කරන්න දාන ඔය ලුණු දානවා වගේ නේද? ඒකෙම සමස්ත ගුණය අඩු වැඩි කරන්න පුළුවන් වෙන චෛතසික මිශ්‍රණය වීමකුත් මේක සිද්ධ වෙන තැනක් තියෙනවා. අපි ඒක ටිකක් උදාහරණයක් තව විස්තරාත්මකව ඒ ගැන තව ටිකක් වැඩිපුර පැහැදිලි කරගමු. ඊළඟ අභ්‍යාසයට අදාළ කරුණ පැහැදිලි කරගන්න තැනීදී. දැන් මේ කොටසට අදාළව චෛතසික ගැන මේ විවරණය දැන ගැනීම ප්‍රමාණවත්. මේ චෛතසික ගැන කිව්වේ මොකක් ගැනද දන්නවද? අර හටගන්න විඥානය ගැනම තමයි මේ දැනගෙන තියෙන්නේ. ඇයි? විඥානයත් චෛතසිකත් ගැන කියනකොට කියනවා ඒකුප්පාද නිරෝධංච ඒකාලම්මන වත්තුකා. එකවර ඉපදිලා එකවර මැරෙන, එක ආයතනයක් මත උපදින, එකම අරමුණක් අරමුණු කරගෙන උපදින ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ කියලා. ඒ නිසා අපි මේ චෛතසික ගැන විග්‍රහ කරන්නේ අර විඥානයේ ඇතුලේ කාර්යභාරය මොකක් වෙනුවෙන්ද? පැමිණිච්ච අරමුණ තේරුම්ගෙන දැනගෙන ප්‍රතිචාර දැක්වීම කියන කටයුත්ත දක්වා ගමන් කරපු කාර්යභාරය සිද්ධ වෙන විදිහ ඉගෙන ගන්න තමයි චෛතසික ඕන වෙන්නේ. ඉතින් ඕකේ තියෙන හොඳ තත්වයන් වලින් පිං හදනකොට නරක තත්වයන් තුලින් අකුසල් හදනවා. ඔය දෙකම නොවන විදිහට ඔය දේවල් කළමනාකරණය කරන ක්‍රමයක් රහතුන් වහන්සේලා ළඟ ක්‍රියාසිත උත්පාදනය වෙන අවස්ථාවේ තියෙනවා. හරි. ඔය කියන කාරණාව එහෙමනම් මතක තියාගමු. අද තේරුම් ගැනීමේ ප්‍රධාන ඉගෙන ගැනීම අපි කළේ දැනීම කියන කොටස සිද්ධ වෙනකොට නැත්නම් හිත කියන එක තුල තියෙනවා ධාතු වර්ග දෙකක්. රූප ධර්ම සහ නාම ධර්ම කියන ධාතු වර්ග දෙක. අමුද්‍රව්‍ය හැටියට ওই දෙක තමයි එක් වෙලා යම් විදිහකට වැඩ කරලා විවිධ හිත් නිෂ්පාදනය වෙන්නේ. හිත් විවිධ වෙන්නේ කොහොමද කියන එක තමයි හෙට දේශනේ. විවිධ හිත් හටගන්නේ කවර ආකාරයෙන්ද? එකම අමුද්‍රව්‍යයේ යෙදිලා. එකමනේ අමුද්‍රව්‍යය දැන් මේ කියන විදිහට රූප ධර්ම නාම ධර්ම. මේවා යෙදිලා විවිධ හිත් හැදෙන්නේ කොහොමද? ඒවට හිත් වලට විවිධ ගුණ තියෙන්නේ කොහොමද? විවිධ විපාක නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක අපිට ඊළඟ අවස්ථාව තුළදී සිත ගැන තියෙන පැහැදිලි කර ගැනීමෙන් පැහැදිලි කරගන්න පුළුවන්. එහෙමනම් අද මේ උතුම් දේශනාව හිත පිළිබඳව ඊටාම පැහැදිලි දේශනාවක් තියෙන මදුපිණ්ඩික සූත්‍රයේ මූලාශ්‍ර කරගෙන අපි පැහැදිලි කරගන්න යෙදුනේ. ඒ සූත්‍රයේ තියෙන ඉගැන්වීමේ තව කොටස් කීපයක් ඉදිරි දේශනවලදී ඔබට දේශනා කරන්නට නියමිතයි. එතෙක් මේ කමටහන හොඳින් හිතන්න. මේකේ තියෙන්නේ බාහිරින් එන ආරම්මණයට වැඩි තැනක් අගයක් වටිනකමක් දෙන්නේ නැතුව ආරම්මන දැනුණ මේක දැනීම කියන සිද්ධියම ධාතු සමුච්චයක් පමණයි කියලා අරගෙන
ඒ සිදුවීම තේරුම් අරන් අතාරින අත්දැකීමක් ලබන විදිහ. ඉතින් ඒක භාවනා කමඨහනක් විදියට පුරුදු කරන්න පුළුවන්. ඒ පුහුණු කරන්නට කියන මතක් කිරීම සිද්ධ කරමින් අද දේශනාවේ මෙතකින් නිමාවට පත් කරනවා. විශේෂයෙන් මිනුවන්ගොඩ පදිංචි සාන්ත ජයසූරිය මහත්මයා සහ හර්බර්ට් ජයතිලක මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනා තමයි මෙම භාවනා දේශනා 10ේම දායකත්වයේ දරන්නේ. ඉතින් ඒ පින්නතුන් බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම එයාගේ භවගාමී ජීවිතය සුවපත් භාවයට පත් වේවා. ඊ타ම ඉක්මන ආත්ම භාවයක් තුලදී උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පිං පාරමී ධර්මයක්ම වෙත්වා කියලාත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල නමින් මිය ගියපු යම් තාක් ඥාතීන් වෙතොත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා. වඩාත් ඉක්මන් ආත්ම භාවයක් තුලදී උතුම් නිවනින් සැනසෙත්වා කියලාත් පින් දෙන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කර ගනිත්වා. දිව්‍ය අසීසුරු වඩාත් වර්ධනය කර ගනිත්වා. බුද්ධ ශාසනය ලෝකය ඔබ අප සෑම දිනම ආරක්ෂා කරත්වා. අවසන දෙවියෝත් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති. දේශක්ඛයෝ නිබ්බානං